කට්ටිය හැමෝටම අදවසේ පළවෙනි විදියට අන්තිමටම අපිට ඉතුරුනා අඟහරුවාද දවසේ ප්‍රතිශත යටතේ තීරුබදු ගණන් තුනක් වැට් බදු යටතේ වැට් යටතේ ගණන් තුනක් ඒ ගණන් තුන ඉස්සෙල්ලාම ඉවර කරලා එතනින් පස්සේ අද ආරම්භ කරමු අපි අලුත් කොටස සම්භාවිතාව යටතේ මොනවාද අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ කියලා බලමු. හරි. ගොඩක් විට අපිට සම්භාවිතාව යටතේ පළවෙනි 150 ඉවර කරගන්න පුළුවන් වෙයි. හරි. මූලික සිද්ධාන්තමය කොටස් ටික අවසන් කරගන්න පුළුවන් වෙයි. ඒක තමයි අද දවසේ ගන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ පැය දෙක ඇතුළත. හරි. මුලින්ම වැට් යටතේ අපිට තිබ්බ කාරණා තුනක් ඉතුරු වුණා පොතේ. ඒ කාරණා තුන ඉස්සෙල්ලාම බලලා ඉන්න. මම හිතනවා ඒ ගණන් තුන නම් හැමෝම ඉවර කරගෙන ඇති කියලා. හරි. දැන් ඉන්න කට්ටියක් දැන් ඇවිත් ඉවර ඇති කියලා මම හිතනවා. ඔව්. මම කියන්නේ සාමාන්‍ය පැමිණීමක් අද තියෙනවා මල්ලගේ වගේ උදේ පන්තියට සහභාගී වෙන්න. හරි. එහෙනම් බලමු අපි 14 එකේ අවසාන ගණන් තුන මම ගණන් අංක 13 දක්වා එදා කතා කරා. ගැටළු අංක 14 සිට ඉදිරියට බලමු. ගැටළු අංක 14 සිට ඉදිරියට. පළවෙනි කාරණාව නිවසක මාසික දුරකථන ගාස්තු සඳහා අයවන මුදල රුපියල් 1200ක් වූ අතර ඒ සඳහා අය කරන ලද අගය මත බද්ද එකතු කළ අගය මත බද්ද 10%ක් නම් ගෙවිය යුතු මුළු බිල්පතේ වටිනාකම. එහෙමනම් වැට් රහිත වටිනාකමක් තියෙනවා. ඒ වැට් රහිත වටිනාකමට වැට් මුදලක් එකතු වෙනවා. ඉන් පස්සේ අපිට වැට් සහිත වටිනාකමක් එනවා. වැට් සහිත වටිනාකමක් එනවා. එතකොට වැට් ප්‍රතිශතය ඇවිල්ලා 10%ක්ලු. ඒකේ අදහස වැට් ගෙවන්න පෙර වටිනාකම 100 නම් වැට් මුදල 10යි කියන එක. එහෙනම් වැට් සහිත වටිනාකම 110යි කියන එක. වැට් සහිත වටිනාකම 110යි කියන එක. හරිද? එහෙමනම් මාසික දුරකථන ගාස්තුව 1200. ඒ කියන්නේ වැට් අය කරන්න කලින්. එහෙනම් වැට් අය කරන්න කලින් වටිනාකම 1200 නම් වැට් එකත් උදේට සම්බන්ධ වුණොත් වටිනාකම කොච්චරද? වැට් සහිත වටිනාකම තමයි අපේ ප්‍රශ්නේ වෙන්නේ. එහෙමනම් වැට් සහිත වටිනාකම යටින් අපි දාගමු x කියලා. එහෙමනම් හරස්මුත් ගමු. එහෙමනම් 100 ගුණ කිරීම x සමාන කරමු 1200 ගුණ කිරීම 110යි. එහෙමනම් දෙපැත්තම 100ෙන් බෙදමු. x සමානයි බිඳු දෙකකට බිඳු දෙකක් කැපිලා යාවි. එහෙනම් 12 වරක් 110යි. 12 වරක් 110යි. එතකොට අපිට එනවලු 1320ක් කියලා. රුපියල් 1320ක් කියලා. මෙන්න වැට් සහිත බිල්පතේ වටිනාකම. වැට් සහිත බිල්පතේ වටිනාකම 1320. ඔයගොල්ලෝ කිව්වා හරි. අමතර ප්‍රශ්නයක් ඇහුවොත් එහෙමනම් රජයේ කොපමණ වැට් මුදලක් අය කරලා තියෙනවද? රජයේ කොපමණ වැට් මුදලක් අය කරගෙන තියෙනවද අපි? ඒ කියන්නේ මේ බිල්පත සඳහා රජයේ කොච්චරක් අය කරගෙන තියෙනවද වැට් විදියට? රුපියල් 120ක් අය කරගෙන තියෙනවා. හරි. ඔයගොල්ලෝ මෙහෙම කරන්නේ නැතුව 1200න් 10ක් බලලා ඒන 120 1200ට එකතු කරලා ඇති සමහරක් කට්ටිය. කමක් නැත. හැබැයි මම හැමතිස්සෙම කියනවා මේ විදියට පුරු වෙන එක වෙනත් ගණන් හදද්දි ගොඩක් ලේසි වෙයි. ওই ගානට එහෙම කරන එක ලේසි තමයි. වෙනත් ගණන් හදද්දි අපිට මේ ක්‍රමයෙන් පොළොවේ තියාගන්න වෙයි. හරිද? ඒ නිසා කැමති හැමෝම පොදු ක්‍රමයකට මේ ගාන හදනවා නම්. හරි. ඊළඟට අංක 15ට යන්නම්. මෝටර රථයක් ආනයනය කළ පුද්ගලයෙකුට ගෙවීමට සිදු වූ වියදම් ආනයනික මිල ලක්ෂ 6යි. අය කළ තීරුබදු මුදල ලක්ෂ 4යි. ගොඩබෑමේ සහ ප්‍රවාහන කුලිය 50000යි. එහෙනම් එතනට වෙනකන් එයාට වියදම් වෙලා තියෙනවා
දසලක්ෂ 50000ක්. එතනට වෙනකම් දසලක්ෂ 50000ක් වියදම් වෙලා තියෙනවා. මේ සියලු වියදම් සඳහා 15%ක එකතු කළ අගේ මත වැට් එකක් අය කරනවා නම් මෝටර රථය සඳහා වැය වෙන මුළු මුදල කොච්චරද කියලා අහනවා. එහෙනම් කලින් වගේමයි දැන් වැට් ප්‍රතිශතය ඇවිල්ලා 15%යි. එහෙනම් 15% කියන එකේ අදහස වැට් රහිත වටිනාකම 100 නම් වැට් එක 15 නම් වැට් සහිත වටිනාකම 115යි කියන්නේ. එතකොට එයාට වැට් රහිත වැට් කියන අගය නැතුව වැට් මුදල නැතුව ඔය කියන මෝටර රථයට සම්පූර්ණයෙන් වියදම් වෙනවා වැට් රහිත වටිනාකම දසලක්ෂ 50000. හරි දසලක්ෂ 50000ක් වෙනවා. ඔව් දසලක්ෂ 50000ක් වැය වෙනවා. ඒ සඳහා 15%ක වැට් එකක් ගහනවා. වැට් එක ගැහුවට පස්සේ මොනවා සම්පූර්ණ වියදම කොච්චරද කියලා යහන. එහෙමනම් 100 ගුණ කිරීම x දසලක්ෂ 50000 ගුණ කිරීම 115. එහෙමනම් 100x දෙපැත්තම 100ෙන් බෙදුවොත් ඒ අනුව x සමානයි බිඳු දෙකකට බිඳු දෙකක් කැපෙනවා. කීයක් කියවිද මේක ගුණ කරොත් අපිට කිරණි කියනවා 12,7500ක් වෙනවලු රුපියල්. මෙන්න සම්පූර්ණ වියදම. හරි 12,7500ක්. හොඳයි ශරණ කියන්නේ ඒක හංසකත් ඔව් ඒ උත්තරේ කියනවා. තිසේනි කියන්නේ ඒ උත්තරේම තමයි. අශිනි හරි. එහෙනම් 12,7500ක් යනවලු සම්පූර්ණයෙන්ම වියදම මේ කියන වාහනේ ගන්න. බලන්න කොච්චරක් වියදම් වෙනවද කියලා. හරි. ආනයනය කරන්න යනවා. තීරුබදු විදියට යනවා. ප්‍රවාහන ගාස්තු යනවා. වැට් එක යනවා. මේ සියල්ලම ගෙවලා තමයි වාහනේ ගන්න පුළුවන් වෙන්නේ 1,12,7500කට. හරිද? ඔන්න ප්‍රශ්න අංක 14ට අදාළ කාරණේ. හරි. එහෙම ගන්නත් පුළුවන්. එතකොට ඒක තේරුමක් නැති විරුද්ධ වැඩක් වෙනවා. හරිනේ? පියවර ගොඩක් වෙනවනේ. ඒක ගන්න පුළුවන්. එතකොට ඔයා වෙන වෙනම ආනයනික වියදමට ඊට පස්සේ තීරුබද්දට ඊට පස්සේ ප්‍රවාහනයට තුන් වතාවක් ගන්න හදන්න වෙනවා. එහෙමනේ. හොඳයි. අවසාන ගැටලුව. අන්තිම ගැටලුව. ඒක අපිට කියනවා ගෘහස්ත මාසික ජල බිල්පත් සඳහා 15%ක අගයවන්ත වද්දක් අය කෙරේ. එහෙමනම් ප්‍රතාප විසින් තම නිවසේ ජල විදුලි ජල බිල්පත වශයෙන් ගෙවන ලද මුළු මුදල 1725ක් නම් 15%යි එතනදිත් අය කරගන්න අගය මත බද්ධ වෙන්නේ. එහෙනම් අගය මත බද්දත් එක්ක බිල්පතේ වටිනාකම දීලා තියෙනවා. 15%යි කලින් වගේම තමයි. 100ක් නම් වැට් ගෙවන්න පෙර වැට් එක 15%යි. එතකොට 115. වැට් එකත් එක්ක වටිනාකම අපිට දීලා තියෙනවා බිල්පතේ 1725යි කියලා. ඒ කියන්නේ මුල මුදල වැට් එකත් එකතු වුණාට පස්සේ. එහෙනම් වැට් ගෙවන්න පෙර වටිනාකම තමයි අහන්නේ. වැට් රහිත වටිනාකම තමයි අහන්නේ. හරි. එහෙමනම් x ගුණ කිරීම 115 සමාන කරමු 100 ගුණ කිරීම 1725. එහෙමනම් 115යි x 100 ගුණ කිරීම 1725. දෙපසම 115 ගෙන් බෙදමු. එහෙමනම් x සමානයි අපිට බෙදා ගන්න පුළුවන් ඕනේ නම් 1725යි 115යි. මම හිතන්නේ හරියටම බෙදෙනවා ඇති. 172ට 1යි ඉතිරි 525යි 52යි 525ට 5යි. 15ක් එනවා හරියටම. එහෙනම් 15 සරක් 100 අපිට එනවා 1500ක්. එහෙනම් වැට් රහිත බිල්පතේ වටිනාකම රුපියල් 1500යි. හොඳයි. බහුතරයක් ඒ පිළිතුර තමයි දීලා තියෙන්නේ.
හොඳයි 1525යි. ඔව් ප්‍රශ්න අංක 16. ප්‍රශ්න අංක 16. මේ කතා කරේ ප්‍රශ්න අංක 16. ඒ අනුව බිල්පත සඳහා කොපමණ වැට් මුදලක් අය කරලා තියෙනවා? බිල්පත සඳහා කොපමණ වැට් මුදලක් අය කරලා තියෙනවා? රුපියල් 225ක ඔව් channel කියනවා රුපියල් 225ක වැට් මුදලක් අය කරලා තියෙනවා. ඔව්. ඇයි බිල්පතේ සම්පූර්ණ වටිනාකම 1725යි. නමුත් ඇත්තටම වැට් එක නැතුව බිල්පතේ වටිනාකම 1500යි. ඒ කියන්නේ අපි පාවිච්චි කරලා තියෙන ප්‍රමාණය රුපියල් 1500ක ප්‍රමාණයක් තමයි පාවිච්චි කරලා තියෙන ප්‍රමාණය. ඒ පාවිච්චි කරලා තියෙන ප්‍රමාණයට තව අමතර ගාස්තුවක් වැට් ලෙස එකතු වෙනවා. තව 225ක මුදලක්. ඔක්කොම ටික එහෙමනම් 1725ක් වෙන්නේ අන්න එහෙම. හරි. ඔන්න එහෙමනම් ඒ කාරණේත් හරි. දැන් අපි යමු බලන්න අපේ අලුත් වැඩේට. එහෙමනම් මාතෘකාව ලියන්න ප්‍රධාන මාතෘකාව සම්භාවිතාව. සම්භාවිතාව. ප්‍රධාන මාතෘකාව සම්භාවිතාව. ප්‍රධාන මාතෘකාව සම්භාවිතාව. මුලින්ම අපි කතා කරමු සම්භාවිතාව යටතේ අපිට තියරි විදියට සිද්ධාන්තමය කොටස් විදියට මොනවාද එකතු කරගන්න තියෙන්නේ කියලා. හරි. පොඩක් දීර්ඝ පාඩමක්. හරි. කාරණා ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. ඇත්තටම කිව්වොත් 10 දිනේ ඉගෙන ගන්න කාරණා සියල්ලෙන් හරි 11 වසර ආපෞසරයක් සිද්ධාන්ත කියලා කොටසක් සිද්ධ වෙන්නේ නැහැ ඔයගලන්ට. ගණන් ඔය අපි මේ අවුරුද්දේ හදන ගණන් ප්‍රමාණය ටිකක් වර්ධනය වෙනවා, ටිකක් ලොකු වෙනවා. එච්චරයි වෙන්නේ. අර සිද්ධාන්තමය කොටස් ඉගෙන ගන්න තියෙන්නේ 10 වසර පන්තියේදී තමයි. ඒතර මේක ඉතා අත්‍යවශ්‍ය පාඩමක්. සම්පූර්ණ ලකුණු 10ක ප්‍රශ්නයක්. හරි ඔයගලන්ගේ විභාගෙදී ලැබෙයි. හරි මේක ඉතා වැදගත් ප්‍රශ්නයක් වෙනවා. මේකෙදි මුලින්ම අපි කතා කරනවා පොඩක් පරණ දේවල් ටිකක්. අපි 9 වසර පන්තියේදී ඉගෙන ගත්ත මොකක්ද සම්භාවිතාවක් කියන්නේ? හරි ඒත් එක්කම විශේෂ පරීක්ෂණාකාරයක් අපි 9 දී කතා කරනවා සසම්භාවී පරීක්ෂණ කියලා. ඒක ගැන ඒත් එක්කම නියදී අවකාශය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්නවා. ඒත් එක්කම සමසේ භාව්‍ය බව ප්‍රතිඵලයක සමසේ භාව්‍ය බව අන්න ඔය කියන කාරණා හතර මම පොඩ්ඩක් මුලින්ම මතක් කරලා ඉන්නවා. ඒ ටික අපි 9 දී ඉගෙන ගත්තා. නමුත් ඒ ටික පොඩ්ඩක් මතක් කරලා මේ අවුරුද්දේ තියෙන කාරණා ටික එතනින් පස්සේ පැහැදිලි කරන්න ගමු. හරිද? පළවෙනි දරුව දාගන්න මෙන්න මෙහෙම මොකක්ද සම්භාවිතාවක් කියන්නේ කියලා. ගොඩක් කට්ටියට ඔය ටික නම් මතක ඇති මොකක්ද සම්භාවිතාවක් කියන්නේ කියලා. යම් සිදුවීමක විය හැකියාව. එහෙම නැත්නම් යම් සිදුවීමක් වෙන්න පුළුවන් ඉඩ ප්‍රස්තාව කොච්චරක්ද කියන එක තමයි එම සිදුවීමෙහි සම්භාවිතාව කියන අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි පළවෙනි කාරණාව. හරිද? පළවෙනි දරුව දාගමු ඉස්සෙල්ලාම හැඳින්වීම සම්භාවිතාව යන කුමක්ද කියන එක කෙටියෙන්. හරි යම් සිදුවීමක ලියාගමු ටක් ගාලා යම් සිදුවීමක විය හැකියාව යම් සිදුවීමක විය හැකියාව කොතෙක්ද යන්න යම් සිදුවීමක විය හැකියාව කොතෙක්ද යන්න යම් සිදුවීමක විය හැකියාව කොතෙක්ද යන්න එම සිදුවීමෙහි විය හැකියාව කොතෙක්ද යන්න එම සිදුවීමෙහි සම්භාවිතාව ලෙස එම සිදුවීමෙහි සම්භාවිතාව ලෙස දැක්විය හැකියි. එම සිදුවීමෙහි සම්භාවිතාව ලෙස දැක්විය හැකියි. එම සිදුවීමෙහි සම්භාවිතාව ලෙස දැක්විය හැකියි. ඔන්න පළවෙනි කාරණේ මොකක්ද සම්භාවිතාවක් කියන්නේ කියලා. විය හැකියාව. හරි ඊළඟට දෙවෙනි තරුව. දැන් මම කියන්න හදන්නේ මොකක්ද සසම්භාවී බව කියන්නේ කියලා. සසම්භාවී කියලා අදහස් කරන්නේ යම් පරීක්ෂණයක් තියෙනවා නම් පරීක්ෂණය සිදු කරන්න ප්‍රථමයෙන්
අපිට පුළුවන් නම් මේ පරීක්ෂණයෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික කියන්න. ප්‍රතිඵල බහුවචන. යම් පරීක්ෂණයකදී ලැබිය හැකි ප්‍රතිඵල කියන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි අපිට කියන්න බෑ ලැබෙන ප්‍රතිඵලය කුමක්ද කියලා. ලැබෙන ප්‍රතිඵලය ඒක වචන. ප්‍රතිඵල සියල්ල කියන්න පුළුවන් නමුත් ප්‍රතිඵලය මොකක්ද කියන එක අපිට කියන්න බෑ. ප්‍රතිඵල සියල්ලම කියන්න පුළුවන්. හැබැයි ලැබෙන ප්‍රතිඵලය ඒක වචන. ඒක මොකක්ද කියලා කියන්න බෑ. දැන් උදාහරණයක් විදිහට අපි ධාතු කැටයක් පෙරලනවා. ධාතු කැටයෙන් අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික අපි දන්නවා. 1 1 2 3 4 5 6. ඒක අපි දන්නවා. හැබැයි අපිට කියන්න පුළුවන්ද නිශ්චිතවම ලැබෙන්නේ අංක 1. එහෙම නැත්නම් අංක 2. එහෙම නැත්නම් අංක 3. ඒක කියන්න බෑ. අන්න සසම්භාවී බව. අන්න සසම්භාවී බව. එහෙනම් යම් පරීක්ෂණයකදී ලැබිය හැකි ප්‍රතිඵල සියල්ලම කියන්න පුළුවන්. නමුත් ලැබෙන ප්‍රතිඵලය කියන්නට බැරි පරීක්ෂණ අපි හඳුන්වනවා මොකක් කියලාද? සසම්භාවී පරීක්ෂණ කියලා. හරි අපේ දෙවෙනි කාරණේ පොඩ්ඩක් මතක් කිරීම ඒක. ඕකත් නම් මේදි කතා කරන දෙයක්. හරි දෙවෙනි තරුව. මෙහෙම ලියාගමු. යම් පරීක්ෂණයකදී ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල පරීක්ෂණයට ප්‍රථමයෙන් කිව හැකි නමුත් ලැබෙන ප්‍රතිඵලය ඒක වචන. ලැබෙන ප්‍රතිඵලය කිව නොහැකි. පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණ ලෙස දැක්විය හැක. හරිද? මොකක්ද ඒ කිව්වේ? පරීක්ෂණයක් සිදු කරන්න ප්‍රථමයෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල සියල්ලම කියන්න පුළුවන්කම තියෙනවා. නමුත් ලැබෙන ප්‍රතිඵලය ඒක වචන. ලැබෙන ප්‍රතිඵලය කියන්න බැරි පරීක්ෂණ අන්න සසම්භාවී කියලා අපි කියනවා. හරිද? ඔන්න ඊළඟට මතක තියාගත යුතු වැදගත් කරුණු. තුන්වෙනි තරුව දාගමු බලන්න මෙහෙම. තුන්වෙනි තරුව සසම්භාවී පරීක්ෂණයකදී මේ වචනේත් ඔයගොල්ලන්ට අහලා පුරුදු ඇති.
සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් සියලුම ප්‍රතිඵල ඇතුළත් ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය නියදි අවකාශය ලෙස වරහන් ඇතුළේ දාගන්න කැපිටල් S අකුර නියදි අවකාශය වරහන් ඇතුළේ දාගන්න කැපිටල් S නියදි අවකාශය ලෙස නියදි අවකාශය ලෙස නියදි අවකාශය ලෙස කැපිටල් S අකුර නියදි අවකාශය ලෙස හැඳින්වේ නියදි අවකාශය ලෙස හැඳින්වේ නියදි අවකාශය ලෙස හැඳින්වේ හරි ඔන්න මතක තියාගත යුතු තුන්වෙනි වැදගත් කාරණේ නියදි අවකාශය කියන්නේ මොකක්ද කියන්නේ. ඕකත් අපි 9 දී කතා කරන දෙයක්. ඊළඟ තරුව. ඒක පොඩ්ඩක් මතක තියාගන්න නියදි අවකාශය අපි කැපිටල් S මගින් නිරූපණය කරනවායි කියන එක. හරිද? ඊළඟ තරුව එහෙමනම් සසම්භාවී පරීක්ෂණයක නියදි අවකාශය තුළ ඇති ඕනෑම ප්‍රතිඵලයක් සසම්භාවී පරීක්ෂණයක නියදි අවකාශය තුළ ඇති ඕනෑම ප්‍රතිඵලයක් සසම්භාවී පරීක්ෂණයක නියදි අවකාශය තුළ ඇති ඕනෑම ප්‍රතිඵලයක් නියදි අවකාශය තුළ ඇති ඕනෑම ප්‍රතිඵලයක් විය හැකියාවන් ඕනෑම ප්‍රතිඵලයක් විය හැකියාවන් සමාන වේ නම් විය හැකියාවන් සමාන වේ නම් එම පරීක්ෂණය සමසේභාව්‍ය ප්‍රතිඵල ඇතුළත් පරීක්ෂණයක් ලෙස දැක්වේ. සමසේභාව්‍ය ප්‍රතිඵල ඇතුළත් පරීක්ෂණයක් ලෙස දැක්වේ.
දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ ඝනක හැඩති ධාතු කැටයක් තියෙනවා. හරි. හරි ඝනක හැඩති ධාතු කැටයක් තියෙනවා. ඒ කියන්නේ මුහුණක් සියල්ල එකිනෙකට සමානයි කියන එකනේ. ඒතර මේක එකේ ඉඳලා 6 වෙනකන් අංක කරලා තියෙනවා. තව තියෙනවා කියලා හිතන්නකෝ ගඩොල් කැටේ වගේ ධාතු කැටයක්. ඒ කියන්නේ ඝන කාබ හැඩති ධාතු කැටයක් තියෙනවා. එතකොට මේ කියන ධාතු කැට දෙකෙන් මම මේක අංක 1 පරීක්ෂණය මේක අංක 2 පරීක්ෂණය කියලා ගත්තොත් ඕගොල්ලෝ හිතන විදියට අංක 1 පරීක්ෂණයේද සමසේ භාව්‍ය වෙන්නේ අංක 2 පරීක්ෂණයේද සමසේ භාව්‍ය වෙන්නේ අංක 1 කියන පරීක්ෂණයේද සමසේ භාව්‍ය වෙන්නේ අංක 2 කියන පරීක්ෂණය සමසේ භාව්‍ය බවක් තියෙන්නේ මොකේද අන්න ඒක තමයි මේ මම පැහැදිලි කරේ ඕනෑම ප්‍රතිඵලයක් වැටෙන්න පුළුවන් සමාන හැකියාවක් තියෙන්න ඕන හරිද ඕනෑම ප්‍රතිඵලයක් වැටෙන්න පුළුවන් සමාන හැකියාවක් තියෙනවා. හොඳයි. ඔක්කොමලා පොදු උත්තරයක් දුන්නා. අංක 1 කියන පරීක්ෂණය තමයි සමසේ භාවය කියලා. ඔව් ඇත්ත. ඇයි? ඒකේ මුහුණක් සියල්ල එකිනෙකට සමානයි. හැබැයි අංක 2 කියන පරීක්ෂණයේදී මුහුණක් සියල්ල එකිනෙකට සමාන නැහැ. එහෙමනම් පැතිලි වැඩි පැත්තට වැඩි හැකියාවක්. උඩට හිටින්න පුළුවන් වැඩි හැකියාවක් තියෙනවා. පැතිලි වැඩි පැත්තට. ඒ නිසා මේකේ ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් හැකියාව සමාන නැහැ. දෙවෙනි එකේදී සමාන නැහැ. හැබැයි පළවෙනි පරීක්ෂණයේදී ඕනෑම පැත්තක් වැටෙන්න පුළුවන් හැකියාව එකිනෙකට සමානයි. දැන් කෙනෙක් කල්පනා කරා විදිහින් ඒ වුණාට මේකෙත් 1 2 3 4 5 6 මේකෙත් 1 2 3 4 5 6 නේ තියෙන්නේ. ඒක හරි. තියෙන ප්‍රතිඵල එකම තමයි. මේකෙත් තියෙන 1 ඉඳලා 6 වෙනකන් අරගෙන තියෙන්නේ 2 ඉඳලා 6 වෙනකන්. හැබැයි ප්‍රශ්නේ තමයි ඒ ඕනෑම පැත්තක් වැටෙන්න තියෙන හැකියාව එකිනෙකට සමාන නැහැ. මේකේ නම් ඔක්කොම පැති එක වගේ. ඒ නිසා ඕනෑම ප්‍රතිඵලයක් වැටෙන්න තියෙන හැකියාව සමානයි. හැබැයි මේකේ එහෙම නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? මේකේ තියෙන පැති ඔව් එකිනෙකට වෙනස්. ඒ නිසා මේකේ ඕනෑම පැත්තක් වැටෙන්න තියෙන හැකියාව එකිනෙකට සමාන නැහැ. එක් පැති එක එක විදියට වැටෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා මේක සමසේ භාවය නැහැ. මේක සමසේ භාවය පරීක්ෂණයක් වෙනවා ඒක. අපි මේ කතා කරන්නේ සමසේ භාවය පරීක්ෂණය. කියන්නේ ඕනෑම පැත්තක් වෙන්න පුළුවන් හැකියාව එකිනෙකට සමාන වූ පරීක්ෂණ. හරි ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් හැකියාව එකිනෙකට සමාන වූ පරීක්ෂණ ගැන තමයි මෙතනින් පස්සේ අපි ඉදිරියට කතා කරන්නේ. එහෙම නැත්නම් ඒවට අපි කියනවා සාධාරණ පරීක්ෂණ කියලා. සාධාරණ පරීක්ෂණ. ප්‍රතිඵල ඕනෑම එකක් ලැබෙන්න පුළුවන් ඉඩ ප්‍රස්තාව එකිනෙකට සමාන වෙන්න ඕනේ. ඒකයි සාධාරණ බවක් කියලා කියන්නේ. හරිද? ඔන්න ගිය අවුරුද්දේදී අපි කතා කරපු වැදගත් කාරණා හතර. සම්භාවිතාව කියන්නේ මොකක්ද? සසම්භාවී බව කියන්නේ මොකක්ද? නීති අවකාශය කියන්නේ මොකක්ද? ඒත් එක්කම සමසේ භාවී බව කියන්නේ මොකක්ද? හරිද? දැන් ඊට පස්සේ මම පැහැදිලි කරන්න හදනවා අලුත් වචනයක්. මෙන්න මෙහෙම. සිද්ධි. එහෙම නැත්නම් සිදුවීම් කියන ඒවාම තමයි. සිද්ධි එහෙම නැත්නම් සිදුවීම් කියන ඒවාම තමයි. හරි? සිද්ධි එහෙම නැත්නම් සිදුවීම් කියන ඒවාම තමයි. හරි? මොකද්ද සිද්ධියක් කියන්නේ? සිද්ධියක් කියන්නේ ළමයි. හරිද? යම් පරීක්ෂණයක නියන්දි අවකාශය තුල තියෙන ඕනෑම උපකුලකයක්. හරි දැන් අපි දන්නවා ධාතු කැටයක් පෙරලද්දී අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තමයි ධාතු කැටේ පෙරලද්දී අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තමයි එකේ ඉඳලා 6 වෙනකන් තියෙන සංඛ්‍යා. එතකොට මේ තමයි නියන්දි අවකාශය තුල තියෙන ප්‍රතිඵල ටික. නියන්දි අවකාශය තුල තියෙන ප්‍රතිඵල. එතකොට මේ කියන නියන්දි අවකාශය තුල තියෙන ඕනෑම ප්‍රතිඵලයක් අපි කියනවා මොකක් කියලාද? අන්න සිද්ධියක් කියලා. අංක 1 කියලා ගත්තොත් ඒක එක සිද්ධියක්. අංක 2 කියන්නේ වෙනත් සිද්ධියක්. අංක 3 කියන්නේ තවත් සිද්ධියක්. හරිද? 1යි 2යි 3යි එකට අරගෙන ලිව්වොත් ඒ තවත්ම සිද්ධියක්. ඒ වෙනස්ම සිද්ධියක්. හරි නියන්දි අවකාශය තුල තියෙන ඕනෑම අවයවයක් ගත්තොත් අපි හඳුන්වනවා ඒක මොකක් කියලාද? සිද්ධියක් කියලා. මොකක් හරි සිදුවීමක් කියලා. දැන් ධාතු කැටේ පෙරලද්දී අංක 1 ලැබීම. ඒක එක්තරා සිද්ධියක්. ධාතු කැටේ පෙරලද්දී අංක 2 ලැබීම. ඕන තවත් සිද්ධියක්. ධාතු කැටේ පෙරලද්දී ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම. ඒක තවත් සිද්ධියක්. ඒකට 2ක් ඇතුළත් 4ක් ඇතුළත් 6ක් ඇතුළත්. ඒ ඉරට්ට සංඛ්‍යාව විදිහට දෙකෙන් බෙදෙන සංඛ්‍යා 3ක් තියෙනවනේ ඔක ඇතුළේ. එහෙනම් 2 වෙන්නත් පුළුවන් ඒක ඉරට්ට. 4 වෙන්නත් පුළුවන් ඒකත් ඉරට්ට. 6 වෙන්නත් පුළුවන් ඒකත් ඉරට්ට. ඒතර මේ ඔක්කොම ඇවිල්ලා මොනවාද? සිද්ධි.
නියදී අවකාශය තුල තියෙන ඕනෑම උපකුලකයක් එහෙම නැත්නම් ඕනෑම අවයවයක් අරගෙන අපි වෙන් කරලා ගත්තොත් ඒක අපි හඳුන්වන්න පුළුවන් සිද්ධියක්. අවයව එකක් හෝ අවයව කිහිපයක්. උපකුලක හැදුවෙත් මතකද අපි කුලක පාඩමේදී උපකුලක හැදුවේ කොහොමද? එක් අවයවයක් බැගින් හෝ අවයව සියල්ලම බැගින් හෝ අරගෙන අර්ථ දක්වනවා නම් හරි අවයව කොටසක් බැගින් හෝ අවයව සියල්ලම බැගින් හෝ හරි මතකද? අර්ථ දැක්වීමක් අපි කිය උපකුලකයක් කියලා. ඒ වගේ නියදී අවකාශය තුල තියෙන ඕනෑම අවයවයක් එහෙම නැත්නම් ඕනෑම උපකුලකයක් අපි කියන මොකක් කියලාද? අර ප්‍රධාන සිදුවීමේ සිද්ධියක් කියලා. ප්‍රධාන සිදුවීම තමයි ධාතු කැටේ පෙරළන්නේ. ඒක තමයි පරීක්ෂණය. ඒ පරීක්ෂණය ඇතුලේ තියෙන අණු අවයව එහෙම නැත්නම් උපකුලක අපි හඳුනනවා මොකක් කියලාද? අන්න සිද්ධියක් කියලා. හරිද? අන්න හරි. එහෙම හිතන්නත් පුළුවන් ලෙසාර අපිට. හරි වෙන් කරගන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. ඔව්. හරි නෑ. අපිට මේකෙන් හදන්න පුළුවන් සිද්ධි ආකාර ගොඩක් තියෙනවා. විරලි 6ක් විතරක් නෙවෙයි. තව සිද්ධි ආකාර ගොඩක් මේක ඇතුලේ හදන්න පුළුවන්. සිද්ධි ආකාර ගොඩක්. අර ලෙසාර කියන විදිහට ඊටත් වඩා අපිට අර්ථ දැක්වීම කරන්න පුළුවන්. ඔයා ඒ කියන ප්‍රමාණයටත් වඩා අර්ථ දැක්වීම කරන්න පුළුවන්. හරි ඉරට්ට සංඛ්‍යා දෙකේ ගුණාකාර අර්ථ දැක්වීම සිද්ධිය අර්ථ දක්වන්න පුළුවන් ආකාර ගොඩක්. අංක 1 වැටීමේ සිද්ධිය. අංක 2 වැටීමේ සිද්ධිය. එහෙම නැත්නම් ප්‍රථමක සංඛ්‍යාවක් වැටීමේ සිද්ධිය. ත්‍රිකෝණ සංඛ්‍යාවක් වැටීමේ සිද්ධිය. එහෙම නැත්නම් දෙකේ ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය. අර්ථ දැක්වීම ගොඩක් තියෙනවා. ඒතර මේක ඇතුලේ සිද්ධි ගොඩක් අපිට නිර්වචනය කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මෙච්චරයි කියලා අපි සීමාවක් දෙන්නන්නේ නැහැ. සිද්ධි ආකාර ගොඩක් අපිට නිර්වචන ආකාර ගොඩක් දෙන්න පුළුවන්. හරිද? එහෙමනම් ඔන්න අපේ තුන්වෙනි අපේ පස්වෙනි තරුව ඊළඟට මොකද්ද මේ සිද්ධියක් කියන්නේ කියන එක. හරි ඊළඟ තරුව පස්වෙනි තරුව මෙහෙම ලියා ගන්න. යම් පරීක්ෂණයක නියදී අවකාශය තුල ඇති ඕනෑම උපකුලකයක් එම පරීක්ෂණයේ සිද්ධියක් ලෙස සිදුවීමක් කියන එක තමයි කෙටි කරන්නේ. සිද්ධියක් ලෙස දැක්විය හැකියි. ඕනෑම උපකුලකයක් සිද්ධියක් ලෙස දැක්විය හැකියි. සිද්ධියක් ලෙස දැක්විය හැකියි. හරි දැන් එතකොට හරි මේ ලියන කිසිවක් කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් හොඳේ කවදාවත් අහන්නේ නැහැ මේ ගණිත පේපර් එකේදී නියදී අවකාශයේ යන කුමක්ද කියලා. හරි අපිට සිද්ධාන්ත ටික ඕනේ. දැනුවත් වෙලා තියෙන්න ඕනේ මොකක්ද වෙන්නේ කියලා. හරි ඔය අර්ථ දැක්වීම කටපාඩම් කරගන්න අවශ්‍යතාවයක් නැත. හරිද? හැඳින්වීම අරගෙන තියෙන්න ඕනේ මොකක්ද මේ කරන්න කියන එක. එච්චරයි. තාම මේ ගණන් නෙවෙයි හදන්නේ. තාම මේ සිද්ධාන්ත මාලාව හරියට ඔලුවට දාගන්න. මේ කරන කිසිවක් නැවත 11 දී කතා කරන්නේ නැත. ඒ නිසා මේ සටහන් සියල්ල තියා ගැනීම ඔයගලගේ වගකීමක් වෙන හොඳේ. ඕන නැති කරගන්න නැතුව පිළිවෙලකට තියාගන්න. ඔය සියල්ල ලබන අවුරුද්දෙත් අපිට ඕන වෙනවා. නැවත සටහනක් ලැබෙන්නේ නැහැ ලබන අවුරුද්ද තුල. ඊළඟ කාරණේ දැන් අපි කතා කරනවා සිද්ධි ආකාර ප්‍රධාන දෙකක් ගැන මුලින්. සිද්ධි ආකාර දෙකක් ගැන. හරි
බලමු මොකක්ද සිද්ධියාකාර දෙක කියලා. ඊළඟ තරුව ලියා ගන්න මෙහෙම. හරි එක සිද්ධියාකාරයක් තමයි අපි කියනවා සරල සිද්ධි. එක සිද්ධියාකාරයක් අපි කියනවා සරල සිද්ධි. වචන තුලින්ම අදහස සරලයි කියන එක. ඒ කියන්නේ යම් සිදුවීමක් යම් සිද්ධියක් තව දුරටත් වෙන් කරගන්න බැරි නම් බෙදා වෙන් කරගන්න බැරි නම් දැන් උදාහරණයක් විදිහට ධාතු කැටේ පෙරලද්දී අංක 1 වැටීමේ සිද්ධිය මම A කියලා ගත්තොත් ධාතු කැටේ පෙරලද්දී ධාතු කැටේ පෙරලීමේදී අංක 1 ලැබීම අංක 1 වැටීම ඕක සරල සිද්ධියක්. ඒ මොකද අංක 1 වැටීමේ සිද්ධිය කියලා කිව්වොත් ඕක තව දුරටත් බෙදා වෙන් කරන්න බෑනේ. අංක 1 වැටෙන chances එකයිනේ තියෙන්නේ. එක කියන සිද්ධිය විතරයි තියෙන්නේ. හරි. දැන් තව හිතන්නකෝ උදාහරණයක් B නම් උදාහරණයක් තියෙනවා. සමබර කාසියක් පෙරලීමේදී සිරස ලැබීම. එතකොට කාසිය ඇතුලේ තියෙන්නේ එක්ක සිරස එක්ක අගය. එතකොට සිරස ලැබීම කියන එක තවදුරටත් වෙන් කරන්න බෑනේ. එක තනි සිද්ධියක් නේ තියෙන්නේ. අන්න ඒක අපි කියනවා සරල සිද්ධියක්. තව ඕනනම් හිතන්නකෝ මෙහෙම. සමබර ධාතු කැටයක් පෙරලීමේදී මේකත් සමබර ධාතු කැටයක්. හරි ඒක අපි පරීක්ෂණය සමසේ භාවිභව වෙලා. සමබර ධාතු කැටයක් පෙරලීමේදී අංක 5ට වැඩි අගයක් ලැබීම. මේකත් මම කියනවා සරලයි කියලා. ඇයි අංක 5ට වැඩි අගයක් ලැබීම. සිද්ධි ගොඩාක් තියෙනවා. අංක 5ට වඩා වැඩි අගයක් ලැබීම සිද්ධි ගොඩාක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ හිතන්නේ මොනවද අනේ අංක 5ට වඩා වැඩි අගයක් තියෙන්නේ? අංක 5ට වඩා වැඩි අගයක් මොනවද තියෙන්නේ ධාතු කැටේ? 5ට වඩා වැඩි අගයක් 6 7 8 9 ඔක්කොම තියෙනවද නෑ? 6 විතරයිනේ තියෙන්නේ. එකයිනේ තියෙන්නේ. අන්න සරලයි. අන්න ඒකයි අපි කියන්නේ සරල සිද්ධියක් කියලා. ඒ කියන්නේ යම් සිද්ධියක් තව දුරටත් බෙදාගෙන වෙන් කරගන්න බැරි නම් අපි කියනවා ඒක මොකක් කියලාද? සරල සිද්ධියක් කියලා. යම් සිදුවීමක් තව දුරටත් එහි අනුසිද්ධි බවට වෙන් කරගන්න බැරි නම් අපි කියනවා ඒක මොකක් කියලාද? සරල සිද්ධියක් කියලා. ඔය තමයි සිද්ධි ආකාර වලින් පළවෙනි සිද්ධි ආකාරය. සරල සිද්ධි. තව දුරටත් වෙන් කළ නොහැකි. හරි. යම් සිද්ධියක් තව දුරටත් අනුසිද්ධි බවට එහෙම නැත්නම් තව දුරටත් බෙදා වෙන් කිරීමට නොහැකි නම් එවැනි සිද්ධි සරල සිද්ධි විදියට හඳුන්වනවා. හරිද? ඇයි 5ට වඩා වැඩි අගයන් එකයිනේ තියෙන්නේ. 6 විතරයිනේ විරුලේ තියෙන්නේ. තව තියෙනවාද 5ට වඩා වැඩි අගයන් ධාතු කැටේ ඇතුලේ? නැහැ නේද? 6 විතරයි නේද 5ට වඩා වැඩි අගයන් තියෙන්නේ. අන්න හරි. සරලව කිව්වොත් ලෙසාර ඔයා කියන එක හරි. එකම එක ප්‍රතිඵලයක් විතරනම් තියෙන්නේ සිද්ධිය ඇතුලේ. අන්න ඒක සරලයි කියලා කියන්න පුළුවන්. අන්න ඒක සරලයි කියලා කියන්න පුළුවන්. හරි. තව සිද්ධියාකාරයක් තියෙනවා. ඊට පස්සේ මම ඒක කියන්නේ. මේ ඇවිල්ලා සරල සිද්ධි. තව දුරටත් බෙදා වෙන් කිරීමට නොහැකි. අවයව එකයි තියෙන්න පුළුවන්. හරි. සිද්ධිය ඇතුලේ අවයව එකයි තියෙන්න පුළුවන්. ඒක තමයි අපි සරලයි කියන්නේ. සරල සිද්ධියකට තියෙන්න ඕනේ ඔව් එකම එක අවයවයක් විතරයි. එකම එක ප්‍රතිඵලයක් විතරයි. හරි. ලියමු අපි මෙහෙම අපේ 4 5 6 6 වෙනි ආකාරයේ 6 වෙනි තරුව යම් සිද්ධියක් තව දුරටත් බෙදා වෙන් කළ නොහැකි නම්
තව දුරටත් බෙදා වෙන් කළ නොහැකි නම් තව දුරටත් බෙදා වෙන් කළ නොහැකි නම් තව දුරටත් බෙදා වෙන් කළ නොහැකි නම් තව දුරටත් බෙදා වෙන් කළ නොහැකි නම් එවැනි සිද්ධි තව දුරටත් බෙදා වෙන් කළ නොහැකි නම් එවැනි සිද්ධි සරල සිද්ධි ලෙස 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 දැක්විය හැකියි. සරල සිද්ධි ලෙස දැක්විය හැකියි. හරි. ආපහු කිව්වොත් යම් සිදුවීමක් තව දුරටත් බෙදා වෙන් කළ නොහැකි නම් බෙදා වෙන් කළ නොහැකි නම් එවැනි සිද්ධි සරල සිද්ධි ලෙස හැඳින්වේ. එවැනි සිද්ධි සරල සිද්ධි ලෙස හැඳින්වේ. උදාහරණ මේ තුන දාගන්න. සමබර ධාතු කැටය පෙරලීමේදී අංක 1 වැටීම. හරි. සමබර ධාතු කැටයක් පෙරලීමේදී සමබර ධාතු කැටයක් පෙරලීමේදී අංක 1 වැටීම. අනිත් උදාහරණය සමබර ධාතු කැටයක් එහෙම සමබර කාසියක් පෙරලීමේදී සිරස ලැබීම. ඔන්න තවත් සිද්ධියක්. ඒකත් සරලයි. සමබර ධාතු කැටයක් පෙරලීමේදී අංක 5ට වඩා වැඩි අගයක් ලැබීම. ඒකත් සරලයි. හරි. එකම එක ප්‍රතිඵලයක් විතරයි තියෙන්නේ. ඒව තමයි අපි කියන්නේ මොකක් කියලාද? සරල වූ සිද්ධි. ඒව වෙල සරල සිද්ධි. හරි. ඊළඟට සිදුවීම ආකාරයේ අපි යමු බලන්න සරල නොවන ඒවා. දැන් මේක සරලයි සරල නොවන ඒවා. ඒවට අපි කියනවා සංයුක්ත සිද්ධි කියලා. සංයුක්ත නෙවෙයි හොඳේ. සංයුක්ත සිද්ධි. සංයුක්ත සිද්ධි. සරල එකේ අනිත් පැත්ත. ඒකේ විරුද්ධාර්ථය. සංයුක්ත සිද්ධි. සංයුක්ත සිද්ධියන්ගෙන් අදහස් කරන්නේ යම් සිදුවීමක් තවදුරටත් වෙන් කරගන්න පුළුවන් නම් තවදුරටත් බෙදා වෙන් කිරීමට පුළුවන් ඒවා. ඒ කියන්නේ මම කලින් කිව්වා වගේම අපිට යම් සිදුවීමක් ඇතුලේ අනුසිද්ධි ගොඩක් තියෙනවා නම් දැන් උදාහරණයක් මම x කියලා ගත්තොත් සමබර ධාතු කැටයක් පෙරලීමේදී සමබර ධාතු කැටයක් පෙරලීමේදී ඉරට්ට අගයක් ලැබීම. මේක සරල සිද්ධියක්ද සංයුක්ත සිද්ධියක්ද? මේක සංයුක්ත සිද්ධියක්. ඇයි? ඉරට්ටා කියන්නේ එකයිද තියෙන්නේ ධාතු කැටේ පෙරලද්දි? ධාතු කැටේ පෙරලද්දි ඉරට්ටා කියන්නේ එකයිද තියෙන්නේ? නෑන් ඒක ඇතුලේ තියෙන ඉරට්ටා කියන්නේ මොනවාද? ඔව්. 2 වෙන්න පුළුවන්. 4 වෙන්න පුළුවන්. 6 වෙන්න පුළුවන්. අනුසිද්ධි 3ක් තියෙනවා. සරල සිද්ධි 3ක් තියෙනවා ඒක ඇතුලේ. ඒ නිසා ඒවට අපි කියනවා මොකක් කියලාද? සංයුක්ත සිද්ධි. දැන් සරලයි කිව්වේ තවදුරටත් වෙන් කරන්න බැරි ඒවා. සංයුක්තයි කියන්නේ තවදුරටත් බෙදා වෙන් කිරීමට හැකි ඒවා. ඔච්චරයි තේරුම. හරි. හරි. ඊළඟ තරුව. මම හිතන්නේ අපේ 7 වෙනි තරුව. ද 8 වෙනි තරුවද මම දන්නේ. හරි 7 වෙනි තරුව. මෙහෙම ලියමු. යම් සිදුවීමක් යම් සිද්ධියක් යම් සිද්ධියක් යම් සිද්ධියක් යම් සිද්ධියක් තව දුරටත් යම් සිද්ධියක් තව දුරටත් යම් සිද්ධියක් තව දුරටත් බෙදා වෙන් කළ හැකි නම් යම් සිද්ධියක් තව දුරටත් බෙදා වෙන් කළ හැකි නම් තව දුරටත් බෙදා වෙන් කළ හැකි නම් එවැනි සිද්ධි
එවැනි සිද්ධි සංයුක්ත එවැනි සිද්ධි සංයුක්ත සිද්ධි ලෙස සංයුක්ත සිද්ධි ලෙස හැඳින්වේ. සංයුක්ත සිද්ධි ලෙස හැඳින්වේ. උදාහරණයක් දාගමු. ඒ යටතේ සංයුක්ත සිද්ධි ගොඩක් තියෙනවා. සංයුක්ත සිද්ධි මම එකක් දැම්මේ. සංයුක්ත සිද්ධි වලට සමවාර ධාතු කැටයක් පෙරලීමේදී ඉරට්ට අගයක් ලැබීම. ඔන්න සංයුක්ත සිද්ධියකට උදාහරණ. හරි නේද? හරි. එම කිරණ කියන්න පුළුවන්. ඒකත් සංයුක්තයි කියලා කියන්න පුළුවන්. හරි. ඔයා කියන එක හරි. හරි මම ඔයගලගෙන් අහුවොත් මෙන්න මෙහෙම සිද්ධියක්. ඔයගොල්ලෝ මට කියන්න ඕක සරලද එහෙම නැත්නම් සංයුක්තද කියලා. හරිද? සරලද සංයුක්තද කියලා ඔයගොල්ලෝ මට කියන්න බලන්න. සමබර ධාතු කැටයක් පෙරලීමේදී තුනේ ගුණාකාරයක් ලැබීම. සමබර ධාතු කැටයක් පෙරලීමේදී තුනේ ගුණාකාරයක් ලැබීම. හොඳයි. අපි කට්ටිය පොදු උත්තරයක් දෙනවා හැමෝම වගේ. හොඳයි. කට්ටියට වැඩේ තේරලා තියෙනවා. සතුටුයි මට ඒ ගැන. තුනේ ගුණාකාරයක් ලැබීම. රශ්මි හොඳයි. තුනේ ගුණාකාරයක් පවන් හරි. මොකක්ද? තුනේ ගුණාකාරයක් ලැබීම කියන්නේ 3 වෙන්න පුළුවන්. 6 වෙන්නත් පුළුවන්. ඒතර සිද්ධි එකකට වඩා වැඩියෙන් තියෙනවනේ. එහෙනම් ඒක සංයුක්ත සිද්ධියක් තමයි. ඒක හරි. ධාතු කැටේ පෙරලනකොට එහෙමනම් 4 ගුණාකාරයක් ලැබීම. ඔව් යසිත් හොඳයි. දෙකක් වැඩි දැන් තේරලා තියෙනවා. හොඳයි ලසාර ඒක හරි. ඒක සරල සිද්ධියක්. ඔව් ඒක සරල සිද්ධියක්. ඇයි සරලයි කියලා කියන්නේ එහෙමනම් 4 ගුණාකාර පවන් තියෙන්නේ එකයි යෝග ඇතුලේ. මොනවාද? 4 විතරයි. 4ට පස්සේ එන්නේ 8නේ. 8 ධාතු කැටය ඇතුලේ නෑනේ. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕනේද? සරල සිද්ධියක් වෙන්න ඕනේ. ප්‍රතිඵල එකයි තියෙන්නේ. එක ප්‍රතිඵලයයි තියෙන්නේ. ඒ නිසා ඒක සරල සිද්ධියක් වෙන්න ඕනේ. හරි නේද? ඔන්න සරල සහ සංයුක්ත බව පැහැදිලි කරා. සිද්ධියක සරල බව සහ සංයුක්ත බව පැහැදිලි කරා. දැන් අපි ඊළඟට යනවා ඊළඟ සිදුවීම් වලට. හරි යම් සිදුවීම් දෙකක මේලය හා ඡේදනය ගැන. කුලක පාඩමේ තිබ්බ කොටස් ඔන්න නැවත අපිට හම්බ වෙයි. හරි සිද්ධි දෙකක මේලය හා ඡේදනය ගැන පැහැදිලි කරන්න හදනවා. යම් සිද්ධි දෙකක මේලය හා ඡේදනය පිළිබඳව පැහැදිලි කරන්න හදනවා. අර කුලක පාඩමේ තිබ්බ කොටස් ඒ විදිහටම එනවා. දැන් කුලක පාඩමේදී කුලක විදියට අපි දක්වපු සියලු දේවල් මේකෙදී අපි දක්වන්නේ සිද්ධි විදියට. හරි මේ සිද්ධියක්නේ. මේ x කියලා කියන්නේ කුලකයක් විදියට තමයි ලියන්නේ. හැබැයි අපි සම්භාවිතාවේදී ඒක අර්ථ දැක්වීම කරන්නේ සිද්ධියක් විදියට. මේ මම x කියලා දාලා තියෙන්නේ සිද්ධියක්. ඒ සිද්ධිය නිරූපණය කරන්නේ නම් කුලකයක් විදියට සංකලවරන්න ඇතුලේ තමයි. ඒක හරි. හැබැයි අපි මේකෙදි ප්‍රකාශ කරන්නේ ඒක සිදුවීමක් සිද්ධියක් විදියට. සමබර ධාතු කැටයක් පෙරලීමේදී ඉරට්ටයක් ලැබීම. ඒක කුලකයක් විදියට ලිව්වා. නමුත් ඒ ලියලා තියෙන්නේ සම්භාවිතාවට අදාළව අපි හිතුවොත් ඒක සිද්ධියක්. මොන සිද්ධියක්ද? සංයුක්ත සිද්ධියක්. එහෙමනේ සිද්ධිය ආකාර දෙකකට අපි දැන් ඉගෙන ගත්තා.
සරලයි සංයුක්තයි කියන. දැන් මේ සංයුක්ත සිද්ධිය. හරිද? අනුමාත්‍රකාව ලියන්න. සිද්ධි දෙකක ඡේදනය හා මේලය. 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 දැන් කාට හරි මතකද කියන්නකෝ ඡේදනයේ සංකේතය. දැන් ඉතින් ඕවා ඉතින් බැරි නම් ඕවා දැන් අමතක කළා නම් ඉතින් මේ පාඩම අමාරු වෙනවා ඉතින්. හොඳයි. මතකද ඡේදනය? මෑත කාලීනව කතා කරේ අපි. ඡේදනය කියන්නේ මොකක්ද? U අකුරද ඒකේ කන පිටද? මතක තියාගන්න විදිහ කිව්වනේ යන්නේ. මේලේ මතක තියාගන්න කිව්වේ මාලේ කියලා. මේලේ මතක තියාගන්න කිව්වා මාලේ. එහෙනම් ඡේදනය මොකක් වෙන්න ඕනේද? ඒකේ කන පිට. හරි. ඡේදනය කියන්නේ කන පිට එතකොට. හරි. මේලේ හා ඡේදනය. මතකද මේලෙන් අදහස් කරේ මොකද්ද කියන එක? මොකද්ද මේලෙන් අදහස් කරේ? මේලේ කියලා කිව්වේ සියල්ල කියන එක. ඔක්කොම කියන එක. ඡේදනයෙන් අදහස් කරේ මොකක් කියන එකද? පොදුයි කියන එක. හරි. අර්ථ දැක්වීම ටික මතක් වෙන්න ඕනේ කුලකවලදී. ඒ ටික සම්භාවිතාවෙදී අපිට අවශ්‍ය වෙනවා. හරි. මේලෙන් අදහස් කරේ ඔක්කොම කියන එක. සියල්ලම කියන එක. ඡේදනයෙන් අදහස් කරේ මොකක්ද? පොදුයි කියන එක. හරිද? එහෙමනම් යම් සිද්ධි දෙකක මේලයක් සහ ඡේදනයක් ගැන කතා කරන්න හදන. මේලයක් සහ ඡේදනයක් ගැන කතා කරන්න හදන. එක්තරා සම්බන්ධතාවයක් ගොඩනගන්නයි අපි හදන්නේ මේලය හා ඡේදනය සම්බන්ධ කරගෙන. හරි. අපි පොඩි උදාහරණයක් ගමු වෙන්න මෙහෙම. අපි හිතමු හරි පොඩි උදාහරණයක් අපි හිතමුකෝ මෙහෙම. හරි ගැටලුවක් දාගමු මෙන්න මෙහෙම. සමබර ධාතු කැටයක් පෙරලීමට අදාළ ලියන්නකෝ උදාහරණයක්. ඔය කියන අනුමානිකාව යටතේ පොඩි සම්බන්ධයක් ගොඩනගා ගන්නයි හදන්නේ අපි. හරි මෙහෙම ලියන්නකෝ. සමබර ධාතු කැටයක් පෙරලීමට අදාළ සමබර ධාතු කැටයක් පෙරලීමට අදාළ කමා සමබර ධාතු කැටයක් පෙරලීමට අදාළ කමා රෝමාංක 1 නියති අවකාශය රෝමාංක 1 නියති අවකාශය ලියා දක්වන්න. නියති අවකාශය ලියා දක්වන්න. නියති අවකාශය ලියා දක්වන්න. නියති අවකාශය ලියා දක්වන්න. රෝමාංක 2 සමබර ධාතු කැටයක් පෙරලීමට අදාළ ආපහු කියනවා නම් සමබර ධාතු කැටයක් පෙරලීමට අදාළ කමා රෝමාංක 1 සමබර ධාතු කැටයක් පෙරලීමට අදාළ කමා රෝමාංක 1 නියති අවකාශය ලියා දක්වන්න. නියති අවකාශය ලියා දක්වන්න. හරි. අපි ඒක ලියලා යන්න ඉදිරියට. රෝමාංක 1ට අදාළව මොකක්ද නියති අවකාශය වෙන්නේ? රෝමාංක 1ට අදාළව නියති අවකාශය වෙන්නේ මොකක්ද? ඔව්. ඒ කියන්නේ සමබර ධාතු කැටයක් නියති අවකාශය S වලින් සංකේතවත් කරන්නේ. ඒක අපි ලියන්න ඕනේ කුලකයක් විදියට. මොනවාද වෙන්න පුළුවන් ප්‍රතිඵල? ඔව් ධාතු කැටේ පෙරලද්දී වෙන්න පුළුවන් ප්‍රතිඵල 6ක් තියෙනවා. එහෙනම් 1 2 3 4 5 6 මේවා තමයි අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. මෙන්න නියති අවකාශය. සියලුම ප්‍රතිඵල ටික. විය හැකි සියලුම ප්‍රතිඵල ටික. හරි. රෝමාංක 2 සිම්පල් n අකුර ns වරන් ඇතුලේ s අකුර බෝඩ් එක බලන්න ns
NS කොපමණද? NS කොපමණද? NS කොපමණද? NS කොපමණද? මොකද ළමයි n කිව්වේ? කාට හරි මතකද? මේ කුලකත් එක්ක මේ පොඩ්ඩක් සම්බන්ධ වෙන්නේ. කුලකත් එක්ක මේ යන්නේ. අවයව ගණන. n කියන්නේ අවයව ගණන. අවයව ගණන. එහෙනම් ns ඇවිල්ලා ඔව් ඡන්ද කියනවා. හරි. කොච්චරක් වෙන්න ඕනේද? s ටයිති අවයව තිබ්බා කිරණි 6ක්. ඔව්. එහෙනම් ns කොපමණද කිව්වොත් ns වෙන්නේ කොච්චරද? 6යි. අවයව ගාන 6ක් තිබ්බා. රෝමක 3 උත්තර දාගන්න. රෝමක 3 ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය capital A ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය capital A නම් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය capital A නම් A හි අවයව capital A හි අවයව ලියා දක්වන්න. capital A හි අවයව ලියා දක්වන්න. එතකොට අර A කියන්නේ සිද්ධියක්. ඉතින් සිද්ධිය කියන්නේ කුලකයක් විදියට තමයි හැබැයි. හරි. නිරූපණයේ එකම ආකාරයෙන්. මොනවාද එහෙමනම් ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ? රශ්මිදු කියනවා එකක් වෙනවයි කියලා. එක ඇවිල්ලා රශ්මිදු ප්‍රථමක සංඛ්‍යාවක් නන් නෙවෙයි. එක බෙදන්න පුළුවන් ක්‍රම එකයි තියෙන්නේ. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ බෙදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එහෙනම් 2යි 3යි 5යි. එච්චරයි ප්‍රථමක සංඛ්‍යා තියෙන්නේ. ඔන්න ඒට අදාළ ප්‍රථමක සංඛ්‍යා ටික. 2 3 5. හරි. ඔන්න රෝමක 3ට අදාළව බලාපොරොත්තු වෙන කාරණේ. රෝමක 4 capital P වරාණ තුලේ A කොපමණද? P කියන්නේ probability කියන එක. ඒ කියන්නේ සම්භාවිතාව. A කියන සිද්ධියේ සම්භාවිතාව. PA කොහොමද ළමයි PA අපි ලබා ගන්නෙ? PA අපි ලබා ගන්නෙ කොහොමද? A කියන සිද්ධියට අදාළ අවයව ප්‍රමාණය කොච්චරද බැලුවා? මුළු අවයව ප්‍රමාණය. ඒ කියන්නේ සර්වත්‍ර කුලකයේ තුල තියෙන මුළු අවයව ප්‍රමාණයෙන් අදාළ සිද්ධියට අවයව කීයක් තියෙනවද කියන එක අනුපාතයක්. එහෙම නැත්නම් භාගයක් විදිහට ලිව්වා. එහෙනම් මුළු අවයව කොච්චරක්ද? ඊට අදාළ සිදුවීමේ අවයව කොච්චරක්ද? ඉතින් මුළු අවයව ප්‍රමාණය අපි දන්නවා දැන් 6යි කියලා. සිදුවීමට අදාළ අවයව ගන්න කීයද? 3යි. එහෙනම් සම්භාවිතාව වෙන්නේ කොච්චරක්ද? 6න් 3යි. කෙනෙක්ට මේක සරල කරලා 2න් 1යි කියලා ලියන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒත් වැරදි නැහැ. 6න් 1යි 2න් 1යි කියලා ලිව්වත් කමක් නැහැ. සම්භාවිතාව සරල කරලා තියන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මුළු සිද්ධි ගාණයෙන් අදාළ සිදුවීම් ප්‍රමාණය. මුළු සිද්ධි ගාණයෙන් අදාළ සිද්ධියට අයිති අවයව ප්‍රමාණය කොච්චරද කියන්නේ. මුළු සිද්ධියේ අවයව ප්‍රමාණය 6යි. ප්‍රථමක සංඛ්‍යාවක් නේ A කියලා කියන්නේ. එහෙනම් ප්‍රථමක සංඛ්‍යාවට අදාළ අවයව ගාන 3යි. එහෙනම් 6න් පංගු 3යි. හරි. රෝමක 5 දෙකේ ගුණාකාරයක් P කියන්නේ probability කියන එක. P කියන්නේ සම්භාවිතාව.
probability එහෙම නැත්නම් සම්භාවිතාව කියන එක. n කියන්නේ අවයව ගාන වගේ p කියන්නේ අපි ඉගෙන ගන්නවා 9 පන්තියේදී සම්භාවිතාව කියලා. n කියන්නේ අවයව ගාන. ඒ වගේ p කියන්නේ සම්භාවිතාව කියන එක. ඒ අදාළ සිදුවීමේ සම්භාවිතාව. a කියන සිදුවීමෙහි සම්භාවිතාව. a කියන සිදුවීමෙහි සම්භාවිතාව කියන එක තමයි p වලින් අදහස් කරන්නේ. හරිද? රෝමාංක 5 මොකද මම කිව්වේ දැන් රෝමාංක 5 දෙකේ ගුණාකාරයක් නෙමෙයි. ඔව් දෙකේ ගුණාකාරයනේ මම කිව්වේ. ඔව් දෙකේ ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය දෙකේ ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය දෙකේ ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය කැපිටල් B නම් දෙකේ ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය කැපිටල් B නම් B හි අවයව ලියා දක්වන්න. දෙකේ ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය කැපිටල් B නම් B හි අවයව ලියා දක්වන්න. කැපිටල් B හි අවයව ලියා දක්වන්න. B කියන සිද්ධියට අදාළව අවයව ලියා දක්වන්න. දෙකේ ගුණාකාර හොඳේ දෙකේ ගුණාකාර. ඒ කියන්නේ අනේ දෙවරක් චක්‍රේ දෙකෙන් බෙදෙන ඒවා. එහෙනම් කවුද? දෙක වෙන්න පුළුවන්. තව 4 වෙන්න පුළුවන්. තව 6 වෙන්න පුළුවන්. මෙන්න වෙන්න පුළුවන් ප්‍රතිඵල ටික. 2 4 6. හරි නේද? 2 4 6. දැන් ඕගොල්ලෝ මොකද කියන්නේ? A හා B කියන සිද්ධි දෙක ගත්තොත් ඔය කියන සිද්ධි දෙක සරලද සංයුක්තද? A හා B කියන සිද්ධි දෙක ගත්තොත් ඒවා සරල සිද්ධි වේද සංයුක්ත සිද්ධි වේද? ඒවා සරල සිද්ධි වේද සංයුක්ත සිද්ධි වේද? ඔව්. ගොඩක් කට්ටිය හරි කතාව කියනවා. ඒවා ඇවිල්ලා සංයුක්ත සිද්ධි. ඇයි සංයුක්තයි කියන්නේ? එක් සිදුවීමක් ඇතුලේ අනුසිද්ධි ගොඩක් තියෙනවා මේ 2 3 අවයව 3ක් මේකේ 2 4 6 අනුසිද්ධි 3ක් වෙනවා. හරි ඒවා එතකොට සංයුක්ත සිද්ධි වෙනවා. හරි. රෝමාංක 6 ඉහත සිද්ධි වල අවයව ඉහත සිද්ධිවල අවයව වෙන් රූප සටහනක ඉහත සිද්ධිවල අවයව වෙන් රූප සටහනක නිරූපණය කරන්න. වෙන් රූප සටහනක නිරූපණය කරන්න. ඉහත සිද්ධිවලට අදාළ අවයව වෙන් රූප සටහනක අපි අර නිරූපණය කරේ වෙන් සටහන් වල. එතකොට දැන් A කියලා සිද්ධියක් තියෙනවා B කියලා සිද්ධියක් තියෙනවා. මොකද දැන් ඕගොල්ලෝ මට කියන්නේ A කියන සිද්ධියයි B කියන සිද්ධියයි එකිනෙකට ඡේදනය වන පරිදි අඳුමුද ඡේදනය නොවන විදියට අර අපි කුලක පාඩමේදී කිව්වේ වෙන් වශයෙන් වියුක්තව අඳිමුද එහෙම නැත්නම් ඡේදනය වන පරිදි අඳිමුද. ඒ කියන්නේ එකිනෙකට කැපෙන පරිදි අඳිමුද. එහෙම නැත්නම් වෙනම අඳිමුද. ඡේදනයක් වෙනවද නැද්ද? ඉතින් ඕගොල්ලෝ A එකයි B එකයි දිහා බලලා අවයව දිහා බලලා තීරණය කරන්න. ඡේදනයක් වෙනවද නැද්ද? ඒ කියන්නේ පොදු සිද්ධියක් තියෙනවද නැද්ද? ඡේදනයක් වෙනවා නෙමෙයි. මේකෙත් දෙක ඉන්නවා. මේකෙත් දෙක ඉන්නවා. එහෙනම් සිද්ධි දෙක ඡේදනය වෙනවා. එහෙනම් A හා B කියන සිද්ධි දෙක ඡේදනය වෙනවා. එහෙනම් මහ කුලකේ මේ ගෑනේ හැටියට මේදී අවකාශය කියන එකනේ මේකේ අදහස. හරි. එහෙනම් මෙන්න A කියන කුලකේ
A කියන සිද්ධිය මෙන්න B කියන සිද්ධිය. හරි සර්වත්‍ර කුලක කියලා මේකේ අදහස් කරන්නේ හැටියට S එක. ඒ කියන්නේ ඔක්කොම අවයව තියෙන කුලක. මහ කුලක. ඒකනේ S එක වෙන්නේ. එහෙනම් A හා B කියන සිද්ධි දෙකටම පොදු වෙන සිද්ධිය තමයි දැන් දෙකේම ඉන්නේ දෙක. එච්චරයිනේ පොදු වෙන්නේ වෙන මොකුත් නැහැ. එහෙනම් දෙකගේ A ටයි B ටයි දැන් වෙන වෙන පුරවගෙනයන් ඒට අදාළව 2 3 5 තියෙනවනේ. එහෙනම් 2 3 5 B කියන සිද්ධියට අදාළව 4 6 ඔක්කොම ටික අපි මාක් කරලාද තියෙන්නේ. දැන් බලන්නකො ඔක්කොම ටික මාක් කරලා තියෙන්නේ. මොකද හිතන්නේ? වටේට කීයක්වත් එන්නේ නැද්ද? ඔක්කොම ටික මාක් කරලා ඉවරද? අවයව ඔක්කොම ටික මේක ඇතුලේ අන්තර්ගතද? නෑ නේද? එහෙනම් වටේට එනවා කවුද? 1. දැන් හරි නේද? ඔන්න වෙන සටහනක අර සිද්ධි දෙක නිරූපණය කරනවා. අර විදියටම අපිට ගොඩන ගන්න පුළුවන්. හරි. කුලක වගේම තමයි. සිද්ධි අරගේ කුලක විදියට තිබ්බ ඒවා මේකේ සිද්ධි විදියට අර්ථ දක්වලා තියෙනවා. එච්චරයි. ඒකත් දාගමුකෝ වෙන සටහනක නිරූපණය. හරි සසිත්. කිරණේ මට හිතෙනවා දැන් එහෙම වේවි කියලා. කමක් නැහැ අපි බලමු එහෙමම. දැන් මෙතනදී අපි S කියලා දාමු. මොකද අපි මේදී සර්වත්‍ර කුලකයේ කියන එක මහ කුලකයේ කියන එක S වලින් සංකේතවත් වෙන හින්දා. හරි මෙහිදී S වලින් සංකේතවත් වෙන හින්දා අපි ඒක දාමු. හරි. එහෙමනම් රෝමාංක 7 ඉහත වෙන් රූප සටහන ඇසුරින් පහත ඒවා සොයන්න. ඉහත වෙන් රූප සටහන ඇසුරින් පහත ඒවා සොයන්න. ඒ වැරද්දක් නෑ රශ්මිදු. හැබැයි සාමාන්‍යයෙන් දාන්නේ නැද්ද? ඔව් විරුලි අපි කතා කරමු. එතකොට තවදුරටත් මම මේ සම්බන්ධතාවයක් ගොඩනගන්නයි උත්සාහ කරන්නේ. ඒකටයි මම මේ ප්‍රශ්න ටික ඔයගලන්ට දුන්නේ. මොකද කියන්නේ රෝමාංග 7 අපේ ප්‍රශ්න 4ක් අහනවා වෙන් රූප සටහන දිහා බලලා ගොඩනගන්න කියලා. ඔව් මොකද හිතන්නේ NA මොකක් වේවිද? අපි නම් කලිනුත් ඒක ගත්තා. වෙන් රූප සටහන ඇසුරෙනුත් බලලා ගන්න පුළුවන්ද කියලා ඔයගලන්ට? NA. ඒ කියන්නේ A කියන සිද්ධියට A කියන කුලකයේ අවයව ගන්න 1 2 3යි. ඒ විදිහටම NB. NB කියන්න බලන්න. B කියන සිද්ධියට අදාළ අවයව ගන්න. N කියන්නේ අවයව ගන්නනේ.
එකයි දෙකයි ඒත් තුනයි. ඔන්න දැන් ප්‍රශ්නේ. ඔන්න දැන් කට්ටිය කල්පනා කරනවා. N A මොකද මේ සංකේතේ? U අකුර මේලය. එහෙමනම් A මේලේ B. A මේලේ B. අවයව ගාන කීයද? A මේලේ B. චමෝදි යන්න වැරදුනා. ඔව් channel කියනවා හරි. හොඳයි කිරණ කියනවා හරි. A ගේ B ගේ අවයව සියල්ලම කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. එහෙම නැතුව මෙයාගේ 3යි මෙයාගේ 3යි නේ කියලා හිතලා 3යි 3යි 6යි කියලා දාන්න බෑ. හරි. මොකද එකම එක දෙවතාවක් එනවා. මතකද? එකම එක දෙවතාවක් එනවා. එහෙනම් මුළු අවයව ප්‍රමාණය කීයද? 5යි. එහෙමනම් මේක A ඡේදනයේ B. Aටයි Bටයි පොදු අවයව. දෙන්නටම පොදු වෙච්ච අවයව. එකක් තියෙනවා. මතකද කොටතාව? මතකද කාරණේ? හරි පුලකවල තිබ්බා. ඒකම තමයි මේ මතක් කරගෙන යන්න උත්සාහ කරන්නේ. හරි ඒකක් දාමු. ඔන්න රෝමාංක 7. හරි ඔන්න රෝමාංක 7. ඔන්න රෝමාංක 7. රෝමාංක 7. හරිද? ඔන්න රෝමාංක 7. වෙන වෙනම දී ඇති සිද්ධි වලට අදාළ අවයව ප්‍රමාණය හෙව්වා. හරි රෝමාංක 8 එහෙමනම් රෝමාංක 8 එහෙමනම් හරි නේද ළමයි නේද? හරි රෝමාංක 8 ඉහත ලද පිළිතුරක් ඇසුරු කරගෙන ඉහත ලද පිළිතුරක් ඇසුරු කරගෙන ඉහත ලද පිළිතුරක් ඇසුරු කරගෙන A හා B capital A හා B capital A හා capital B capital A හා capital B සිද්ධි ඇසුරෙන් capital A හා B සිද්ධි ඇසුරෙන් capital A හා B සිද්ධි ඇසුරෙන් capital A හා capital B සිද්ධි ඇසුරෙන් සම්භාවිතාව capital A හා B සිද්ධි ඇසුරෙන් සම්භාවිතාව සඳහා සූත්‍රයක් ගොඩනගන්න සම්භාවිතාව සඳහා සූත්‍රයක් ගොඩනගන්න හරි සම්භාවිතාව සඳහා සූත්‍රයක් ගොඩනගන්න ඔන්න බලන්න ගොඩනැගීම කොහොමද වෙන්නේ කියලා. චූටි දෙයක් ඔයගොල්ලෝ දැනට දන්න දෙයක් මම නැවත ප්‍රකාශ කරන්න හදනවා. හරි පොඩි වෙනසක් හැබැයි ඒක තියෙනවා. අපි මීට කලිනුත්
මේ කියන පිළිතුරු හතර ඇසුරෙන් සම්බන්ධතාවයක් කුලක පාඩමේදීත් අපි ගොඩනගා ගත්තා. හොඳට බලා ගන්නකො මේ සම්බන්ධය වලට මතකද කියලා. යම් කුලක දෙකක මේලේ සතු අවයව ගාන ඇවිල්ලා සමාන වෙනවා. ඒ එක් කුලකයේ සතු අවයව ගණනේ එකතුවෙන් එම කුලක දෙක සතු ඡේදනයේ අවයව ගාන අඩු කරාම ලැබෙන අගය. මතකද මේ සම්බන්ධය? ඔව්, ඒක තමයි මම මේ පෙන්නුම් කරේ. මේ අවයව හතර හදලා පෙන්නුවේ ඕන ඕක. බලන්න එහෙම නේද කියලා. මේලේ සතු අවයව ගාන ඇවිල්ලා සමාන වෙනවා. එක් කුලකයේ සතු අවයව ගාන එකතු වෙන්නේ. එහි ඡේදනයේ අවයව ගාන මොකක් කරොත්ද? අඩු කරොත්. බලන්න නිකන් හිතෙන් ආදේශ කළා බලන්න. මේලේට ආවේ කීයද? 5යි නේද? මේලේට ආවේ 5යි නේද? එහෙනම් AB කියන කුලක දෙකේ අවයව දෙක එකතු කරාම 3යි 3යි 6යි. ඡේදනයේ අවයව ගාන 1යිනේ. එහෙනම් 6න් එකක් අඩු කරාම 5ක් එනව නේද? අන්න සම්බන්ධය. දැන් මම මොකද කරන්නේ? ඔය මුළු සම්බන්ධෙම. ඕක දැන් සූත්‍රෙම අපි මේ සූත්‍රයේ දෙපසම මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. වැරද්දක් නෑ නේද බලන්න. ඔය කියන සමීකරණය සමාන ලකුණක් තියෙනවනේ. දෙපසම මම ns කින් බෙදාගෙන යනවා. හැබැයි මේකේ තියෙන සියලුම අවයව. එහෙම එකකට විතරක් වෙනසක් කරන්න බෑනේ. වෙනසක් කරනවා නම් මුළු සමීකරණයටම වෙනස කරන්න ඕන. මුළු සමීකරණයටම මේ වෙනස කරන්න ඕන. ඔක්කොම මම ns කින් බෙදාගෙන ගියා. ns කියලා කියන්නේ මොකද්ද? ns කියලා කියන්නේ මොකක්ද? නියදි අවකාශය තුල තියෙන මුළු අවයව ගන්න. නියදි අවකාශය තුල තියෙන මුළු අවයව ගන්න. එතකොට මොකද වෙන්නේ? මෙතනින් මොකක්ද ළමයි අපිට එන්නේ? මෙතනින් මොකක්ද අපිට එන්නේ? මේ එන්නේ මොකක්ද එතකොට? අන්න හරි. මෙතනින් එන්නේ මුළු අවයව ගානෙන් මේලේ සතු අවයව ගාන නෙමෙයි ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට මුළු අවයව ගානෙන් භාගයක් ලෙස ප්‍රකාශ කරනවා කියන්නේ මේ අපිට ලැබෙන්නේ මොකක්ද? සම්භාවිතාව. මේ ඉන්නේ අපේ සම්භාවිතාව. එහෙමනම් P A මේලයේ B. එහෙනම් මේ ඉන්නේ මොකක්ද? මේලයේ P එක. P කිව්වේ සම්භාවිතාව. මේලයේ සම්භාවිතාව සමාන වෙනවා. මෙතනින් එන්නේ මොකක්ද එහෙමනම්? සම්පූර්ණ ප්‍රමාණයෙන් A ගේ අවයව ප්‍රමාණය කොච්චරද? A ඉන්නේ සම්භාවිතාව. එහෙනම් A ඉන්නේ මොකක්ද? කැපිටල් A කියන කෙනාගේ සම්භාවිතාව. මෙතනින් එන්නේ මොකක්ද? කැපිටල් B කියන කෙනාගේ සම්භාවිතාව. මෙතනින් එන්නේ මොකක්ද? ඡේදනයේ සම්භාවිතාව. හරි, මේ සූත්‍ර කිසිවක් ගොඩනගන විදිය ඔයගොල්ලෝ දැනගෙන සිටින්න ඕනේ නැත. හරි, නමුත් මතක තියාගන්න කුලක පාඩමෙන්ම තමයි සම්භාවිතාවයේ මේ ප්‍රකාශනයේ ගොඩනැගුවේ. කුලක පාඩමේ n අකුර තියෙනවා. සම්භාවිත පාඩමේදී p අකුර තියෙනවා. එච්චරයි වෙනසක් උනේ. මේලේ සතු අවයව ගාන සමාන වුණා. එක් කුලකයේ සතු අවයව ගාන එකතුවෙන් ඡේදනයේ අවයව ගාන අඩු කරාට පස්සේ නාගේට සම්භාවිතාවේදී මොකද උනේ? මේලේ සම්භාවිතාව සමාන වුණා. එක් සිද්ධියේ සම්භාවිතාවන් එකතු කරලා එක් සිද්ධියට අදාළ A සිද්ධියටත් B කියන සිද්ධියටත් අදාළ සම්භාවිතාවන් දෙක එකතු කරලා ඉන් අඩු කරාට පස්සේ මොකක්ද? ඡේදනයේ සම්භාවිතාව. ඉන් අඩු කරාට පස්සේ ඡේදනයේ සතු සම්භාවිතාව. අන්න එතකොට අපිට එනවා මේලේ සතු සම්භාවිතාව කොච්චරක්ද කියලා. ඔන්න ඕක ගොඩනගා ගන්න තමයි මම මේ කාරණේ ගොඩනගලා පෙන්වුවේ. මේ කියන ගැටලුව මේ කාරණා හතර පෙන්වුවේ අන්න ඒ සම්බන්ධය ගොඩනගා ගන්න. හරිද? චුට්ටක් ඒකත් දාගමු. මේ ගොඩනැගීම නම් ඇත්තටම අවශ්‍ය නැහැ. හැබැයි මේක විශේෂයෙන් මතක තියාගන්න අවශ්‍යයි. ඒත් එක්කම මේක ඉතින් කුලක පාඩමේදී අපි මතක තියාගත්ත දෙයක්. ඒක අත්‍යවශ්‍යයි කුලක පාඩමේ ගැටලු කරන්නේ. ඔන්න සම්භාවිතාව සඳහා වූ ප්‍රකාශනය. මම මේ පැත්තක මේ කොටු කරලා තියෙන එකත් ඕනනම් අමතක නම් ලියා ගන්න. ඡේදනීය සංකේතයේ මේලේ සංකේතයේ කියන කාරණේ. වලදී හරි කුලක පාඩමේදී අපි ඉගෙන ගන්නව මතකද? වියුක්ත කුලක කියලා જાතියක්. වියුක්ත කුලක කියලා જાතියක්. කුලක පාඩමේදී මොකද්ද වියුක්ත කුලක කියලා කිව්වේ? අර කියන උපකුලක දෙක එකිනෙකට වෙන් වෙන් වශයෙන් පිළිනවා කියන එක. ඒ කියන්නේ ඒ කුලකද යම් කුලක දෙකක් ඡේදනය වෙන්නේ නැත්තම්
ඡේදනය අභිශුන්‍ය වෙනවා නම් අන්න හරි. ඡේදනයක් නැති. එහෙම නැත්නම් ඡේදනය අභිශුන්‍ය වෙනවා නම් එවැනි කුලක යුගලක් අපි කිව්වා වියුක්ත කුලක යුගලක් කියලා. මතකද මේ කුලක පාඩම? ඒ වගේ සම්භාවිතාවේදී ඡේදනයක් නොමැති. ඡේදනයක් නොමැති. එහෙම නැත්නම් ඡේදනය අභිශුන්‍ය වන සිද්ධි යුගලකට විශේෂ නමක් කියනවා. ඡේදනය අභිශුන්‍ය වන ඡේදනයක් නොමැති. ඒ වලට අපි කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියලා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියලා. හරි. ඡේදනයක් නොමැති සිද්ධි යුගලක් අපි හඳුන්වනවා මොකක් කියලාද? අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියලා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියලා. ඡේදනයක් නැහැ. උදාහරණයක් මම ගත්තොත් ඒනම් සිද්ධියක් තියෙනවා කියලා හිතන්නකෝ. සමගර ධාතු කැටයක් පෙරලීමේදී ඉරට්ට අගයක් ලැබීම. හරි. බීනම් සිද්ධියක් තියෙනවා කියලා හිතන්නකෝ. සමගර ධාතු කැටයක් පෙරලීමේදී ඔත්තේ අගයක් ලැබීම. හරි. එහෙමනම් ඒ කියන සිද්ධියට අදාළව ධාතු කැටේ පෙරලා ඉරට්ටේ අගයන් ලැබීම. එතකොට මම මේ සිද්ධිය අවයව ටික ලියා දැක්වුවොත් එහෙමනම් වෙන්න පුළුවන් 2 4 6 ඔත්තේ අගයන් සලකලා අපි බීට ලියුවොත් එහෙමනම් වෙන්න පුළුවන් 1 3 5. එහෙනම් මම ඔයාලගෙන් ඇහුවොත් A ඡේදනයේ B කියන කුලකේ ලියන්න කියලා. මොකක්ද A ඡේදනයේ B කුලකේ වෙන්නේ? Aටයි Bටයි පොදු. හිස් සංගල වරහණක් වෙන්න ඕනේ. අන්න හරි. හිස් සංගල වරහණක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කිසිම අවයවයක් නැහැ. හිස් සංගල වරහණක් ලියන්න ඕනේ. එහෙමනම් ඔයාලගෙන් මම ඇහුවොත් එව නිසා එහෙමනම් A ඡේදනයේ B ගේ සම්භාවිතාව PA ඡේදනයේ B ඒ කියන්නේ ඡේදනයේ සම්භාවිතාව. ඉතින් අනේ අවයව කිසිවක් නැහෙනි. කිසිවක් වෙන්න නැහෙනි. ඒ කියන්නේ ඔත්තෙත් වෙන, ඉරට්ටෙත් වෙන එහෙම සංඛ්‍යා තියෙනවද? එහෙම සංඛ්‍යා නැහැ. එහෙනම් සම්භාවිතාව කීයද? 0යි. එහෙමනම් මොකද වෙන්නේ? විශේෂ දෙයක්. හරි. මොකද වියුක්ත සම්බන්ධයක් තියෙන මෙතන. සිද්ධි දෙක වියුක්තයි. ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙකක්. එහෙමනම් අපි කිව්වොත් එව නිසා අපිට එන්න පුළුවන් විශේෂ නිගමනයක් තියෙනවා. A හා B සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි බැවින් අර සම්භාවිතා සම්බන්ධය මේලේ සතු සම්භාවිතාව ඇවිල්ලා සමානයි PA ධන PB කියලා ලියන්න පුළුවන්. එතකොට දැන් ඔන්න සිරිනි කල්පනා කරනවා මෙයාට අමතක වුණාද ඉතිරි කොටස ලියන්න කියලා. මොකද ළමයි මට අමතක වුණාද ඉතිරි කොටස ලියා ගන්න. ඉතිරි කොටස ලියා ගන්න මට අමතක වුණාද? මේලේ සතු සම්භාවිතාව එක් සිද්ධියේ සතු සම්භාවිතාවන්හි එකතුවට කෙලින්ම සමානයි කියලා ගන්න පුළුවන්. මං ඉතිරි කෑල්ල ලිව්වේ නෑනේ. අර අඩු කිරීම PA ඡේදනයේ B ලිව්වේ නෑනේ. ඒක ලියන වැඩක් තියනවද? ඇයි ඒ වැඩක් නැත්තේ? ඒකේ ප්‍රයෝජනයක් තියනවද ඒක ලියලා? වැඩක් නැහැනේ. ඇයි? ඡේදනයක් නැත්තම් ඒ බිඳුවයි කියලා කෑල්ල ලියලා වැඩක් තියනවද? එහෙනම් යම් සිද්ධි දෙකක් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙනවා නම් ඒ සිද්ධි දෙකට අදාළව
සම්භාවිතා සම්බන්ධය මෙන්න මේ ආකාරයෙන් කෙටි වෙනවා. අතනදී තව කැලලක් එනවා. බහිෂ්කාර වෙනවා නම් ඒ කැලල අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ කැලල බිඳුවක් වෙනවා. හරි ඊළඟ තරුව දාලා ලියා ගන්න මෙහෙම ලියා ගන්න යම් සිද්ධි යුගලක් යම් සිද්ධි යුගලකට මෙහෙම ලියමු යම් සිද්ධි යුගලකට ඊළඟ තරුව යම් සිද්ධි යුගලකට පොදුවන සිදුවීමක් යම් සිද්ධි යුගලකට පොදුවන සිද්ධියක් යම් සිද්ධි යුගලකට පොදුවන සිද්ධියක් යම් සිද්ධි යුගලකට පොදුවන සිද්ධියක් එනම් නෑ ශරණේ තරුවක් දාලා ලියමු එනම් ඡේදන සිද්ධියක් නොමැතිනම් එවැනි සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි ලෙස හැඳින්වේ. මෙන්න මේ උදාහරණය දාලා මෙතනට වෙනකම් කරලා අන්තිමට මේ කොටස ලියා ගන්න. උදාහරණය දාලා මේ ටික ලියලා එතනින් පස්සේ තමයි මේ ටිකට එන්න ඕනේ. මේ ටික ලියන්න. එතනින් පස්සේ මෙතනට එන්න. හරි. ඔන්න එහෙනම් අද දවසේ තුල අපි කතා කරා සරල සිද්ධි පිළිබඳව. මුලින්ම සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා, ඊළඟට සරල සිද්ධි, සංයුක්ත සිද්ධි. හරි. ඒත් එක්කම දැන් ඔන්න කතා කරා අපි සිද්ධි දෙකක මේලේ පිළිබඳව, සිද්ධි දෙකක ඡේදනයේ පිළිබඳව. එතනින් පස්සේ අපි කතා කරා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියන්නේ මොනවද කියලා. හරි. අවසාන සිද්ධි ආකාරයේ කුලක පාඩමේදී තියෙනවා වගේම තව දුරටත් තව එක සිද්ධි ආකාරයක් තියෙනවා. බලන්න මතක් වෙනවද කියලා. අනුපූරක සිද්ධි. ඔයගලන්ට මතකද අනුපූරක කුලක කියලා එකක් තිබ්බා. අනුපූරක අර ඩෑෂ් එකක් ආවේ. අනුපූරක කුලක අයිති නොවන කියන. ඒ වගේ අනුපූරක සිද්ධිත් අපිට තියෙනවා ඔන්න ඊට පස්සේ. අනුපූරක සිද්ධි. හරි. තරුවක් දාලා මෙහෙම ලියාගමු ඉස්සෙල්ලාම අර්ථ දැක්වීම ඊට පස්සේ මම පැහැදිලි කරන්නම්. උදාහරණ ප්‍රවිෂ්ඨ හරි නේද දැන්? හරි. තරුවක් දාලා අපි ලියමු අපි මෙහෙම. හරි. මෙහෙම ලියාගමු. දෙන ලද සිද්ධියකට දැන් කුලකයක් නෙවෙයි දෙන ලද සිද්ධියකට අයත් නොවන නමුත් නියදී අවකාශය තුල
පිහිටන සිද්ධි. නියදි අවකාශය තුල පිහිටන සිද්ධි. නියදි අවකාශය තුල පිහිටන සිද්ධි. නියදි අවකාශය තුල පිහිටන සිද්ධි. දෙන ලද සිද්ධියකට අයිති නොවන නමුත් නියදි අවකාශය තුල පිහිටන සිද්ධි. අනුපූරක සිද්ධි ලෙස අනුපූරක සිද්ධි ලෙස හැඳින්වේ. අනුපූරක සිද්ධි ලෙස හැඳින්වේ. හරි මොකද අපේ කට්ටිය මේ උදාහරණයෙන් අදහස් කරන්නේ. හරි අනුපූරක සිද්ධි උදාහරණයක් වුණ මම කියන්නම්. සම්බර ධාතු කැටය පෙරලීමේදී අංක 4 වැටීමේ සිද්ධිය කැපිටල් A නම් PA සොයන්න. මොකද අපි ළමයි කියන්නේ. පටලව ගන්න එපා. අහන්නේ P හොඳේ N නෙවෙයි. දැන් ඉතින් පටලව ගන්න එපා කුලකත් එක්ක මේක PA අපෙන් අහනවා. PA P කියන්නේ probability එක, ඒ කියන්නේ සම්භාවිතාව. A කියන සිද්ධියට අදාළ සම්භාවිතාව. මොකද අපි ළමයි හිතන්නේ. ඔව් රුවන් කියනවා හරි, කිරණ කියනවා හරි. හොඳයි. ඔක්කොමලා කියන උත්තරේ හරි. රශ්මිදු PA වෙන්නේ කොච්චරද? එහෙමනම් මුළු සිද්ධි 6ක් තියෙනවා. ඒට අදාළ සිද්ධි එකයි තියෙන්නේ. එහෙනම් සම්භාවිතාව වෙන්නේ කොච්චරද? 6න් එකයි. 6න් එකයි. එහෙමනම් ඔයාලගෙන් ඇහුවොත් ඒ කියන සිද්ධිය සිදු නොවීම, එහෙම නැත්නම් අනුපූරක සිද්ධිය PA' සොයන්න කියලා. PA' සොයන්න කියලා. කොහොමද අපි ළමයි PA' එහෙමනම් හොයාගන්නේ? ඔව් PA' කොහොමද අපි ඒක හොයාගන්නේ? වෙන්න පුළුවන් හැකියාව 6න් එක නම් අනිත් සියල්ලම වෙන්නේ නැහැයි කියන එක නේද අදහස? එහෙනම් අන්න හරි. කොච්චරක් වෙන්න ඕනේද? 6න් 5. කොහොමද අපි ඒක ගන්නෙ? මුළු ප්‍රමාණය 6න් 6යි. ඒකෙන් අර 6න් එක අඩු කරන්නේ. ඒකනේ ඇත්තටම මේ 6න් 5ක් එනවා කතාවේ තේරුම. මෙන්න මේකයි කතාව. එහෙනම් මුළු සම්භාවිතාව 6න් 6ක්, ඒ කියන්නේ එකක්. එකෙන් අඩු කරන්න 6න් එකක්. ඒ අනුව අපි සම්භාවිතාවක් ප්‍රකාශනයක් අපි සම්බන්ධතාවය ගොඩනගා ගත්තොත් එනම් සිද්ධියක සම්භාවිතාව PA නම් හා අනුපූරක සිද්ධිය PA' නම් හරි. එනම් සිද්ධියක සම්භාවිතාව PA හා අනුපූරක සිද්ධියේ සම්භාවිතාව අනුපූරක සිද්ධියේ සම්භාවිතාව PA' නම් PA' හොයාගන්නේ කොහොමද? එකෙන් අඩු කරන්න ඕනේ PA. මේක තමයි අපි තියාගන්න ඕන අනෙක් සම්බන්ධතාවය ඔළුවේ. හරි. අනුපූරක සිද්ධියේ සම්භාවිතාව හොයන්න නම් එකකින් අඩු කරන්න ඕනේ අදාළ සිද්ධියේ සම්භාවිතාව. එකෙන් අඩු කරන්න ඕනේ අදාළ සිදුවීමේ සම්භාවිතාව. එක කියලා අදහස් කරේ මම මේ මෙතන ගත්ත 6න් 6 වගේ. ඒක 6න් 6ම කියලා ගන්න බෑනේ. සමහරක් තැන්වලදී
මේක ආවොත් 10න් පංගු 3යි කියලා. එහෙනම් 10න් පංගු 7නේ. එතකොට 10න් පංගු 10න් තමයි 10න් පංගු 3ක් අඩු කරන්න ඕනේ. එතකොට 10න් පංගු 10ක් කියන්නේ මොකක්ද? සම්පූර්ණ එකක්නේ. එහෙනම් සම්පූර්ණ ප්‍රමාණයෙන් වීමේ හැකියාව අඩු කරොත් නොවීමේ හැකියාව එනවා. සම්පූර්ණ හැකියාව එකයිනේ. වෙන්න පුළුවන් සම්පූර්ණ හැකියාව එකයි. ඒ මුළු ප්‍රමාණයෙන් වෙන්න පුළුවන් හැකියාව අඩු කරොත් අනෙක් අවයව ටික එනවා. ඒ කියන්නේ වෙන්න බැරි හැකියාව, නොවීමේ හැකියාව. හරි. මේ තමයි අනුපූරක සිද්ධියකට අදාළව සම්භාවිතාව ගණනය කරගන්න ඕනේ. මහා ලොකු දෙයක් නෙවෙයි ඉතින් ඇත්තට. හරි. මුළු ප්‍රමාණයෙන් වෙන්න පුළුවන් හැකියාව තියෙන ප්‍රමාණය ටික අඩු කරාට පස්සේ නොවෙන්න පුළුවන් හැකියාවල් ටිකේ සම්භාවිතාවක් එයි. හරි. මේ උදාහරණේ සම්බන්ධතාවයත් ගොඩනැගීම කරන්න. ගොඩනැගීම. හරි. දැන් කල්පනා කරමුකෝ අපි දැන් ගොඩක් කට්ටිය කල්පනා කරනවා ඇති මම එකක් කොහොමද එක පාටම ගත්තේ කියලා. හරි. මෙන්න මේකයි එකක් එන්න හේතුව. ඕනෑම දෙයක හරි ඕනෑම සිද්ධියක වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවානේ. යම් මොකක් හරි සිද්ධියක් හිතන්න. වෙන්න පුළුවන් හැකියාව මේ උදාහරණෙ නෙමෙයි වෙන එකක් හිතන්න. වෙන්න පුළුවන් හැකියාව 5න් පංගු 2යි කියන්නේ. යම් කිසි දෙයක් වෙන්න පුළුවන් හැකියාව 5න් පංගු 2ක්. මේ විල වීමේ හැකියාව. නිකමඩ හිතන්නකෝ වීමේ හැකියාව 5න් 2යි කියලා මම දුන්නොත් ඔයාලට අදහසක් දෙන්න පුළුවන්ද නොවීමේ හැකියාව කීයද කියලා? නොවීමේ හැකියාව කොච්චරද කියලා? යම් සිද්ධියක් වීමේ හැකියාව 5න් 2 නම් එම සිද්ධිය නොවීමේ හැකියාව කොච්චරද? එම සිද්ධිය වෙන්න බැරි හැකියාව. ඒක ඔයගොල්ලෝ කෙලිම කියනවනේ ඉතින් ඔය ලස්සනට. ඔය කියන්නේ ලස්සනට. කීයද? 5න් 3යි. වෙන්න පුළුවන් හැකියාව 5න් 2 නම් නොවෙන්න පුළුවන් හැකියාව ඔයගොල්ලෝ කියනවා 5න් 3යි කියලා. හරි. එතකොට යම් කිසි සිදුවීමකට වෙන්න පුළුවන් හැකියාව 5න් 2යි. ඒ සිද්ධිය නොවෙන්න පුළුවන් හැකියාව 5න් 3යි. ඉතින් ඔය දෙන්නගේ එකතුව කීයද? 5න් පංගු 2යි 5න් පංගු 3යි දෙන්නගේ ඒ සම්භාවිතාවන් දෙකේ එකතුව කීයද? ඔය කියන සම්භාවිතාවන් දෙකේ එකතුව කීයද? එකයිනේ. ඒ දෙකේ සම්භාවිතාව එකයි. ඒකේ තේරුම මෙන්න මේකයි. යම් කිසි සිදුවීමක සම්භාවිතාව එක කියන එකේ අදහස ඒක අනිවාර්ය සිද්ධියක් කියන එක නේද? ඒක අනිවාර්යයි කියන එක නේද? නැගෙනහිරෙන් ඉර පායන එක. එම සිදුවීම අනිවාර්යයි. එම සිදුවීම අනිවාර්යයි. එතකොට අපි සම්භාවිතාව කීයද පොඩි කාලේ දුන්නේ? එකයි කියලා අපි කිව්වා. හරිද? බස්නාහිරෙන් ඉර පායනවා. ඒක වෙන්න පුළුවන්. කිසිසේත්ම වෙන්නේ නැහැ. එහෙනම් ඒකේ සම්භාවිතාව අපි කීයයි කියලාද කිව්වේ? 0යි කියලා කිව්වා. මතකද? එතකොට මෙන්න මේකයි ඇත්ත කතාව ඕකේ. එතකොට යම් කිසි දෙයක් එක්කෝ වෙනවා. එක්කෝ යම් කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒක අනිවාර්ය සිද්ධියක් නේද? මම මේ කියන කාරණේ ඔයගලන්ට පැහැදිලි වෙනවද බලන්න. මම මේ කියන කාරණේ ඔයගලන්ගේ ඔළුවට හරියටම යනවද කියලා බලන්න. හරිද? උදාහරණයක් විදියට සමබර ධාතු කැටේ පෙරලනවා. මම මේ සරලම උදාහරණයක් ගත්තේ ඒකයි හැමතිස්සෙම. සමබර ධාතු කැටයක් පෙරලනවා. ඒක පෙරලනකොට එක්කෝ අංක 4 වැටෙනවා. එක්කෝ අංක 4 වැටෙන්නේ නැහැ. පිළිගන්නවා. එක්කෝ අංක 4 වැටෙනවා. එක්කෝ අංක 4 වැටෙන්නේ නැහැ. ඒක අනිවාර්යද නැද්ද? ඒක අනිවාර්යද නැද්ද? ඒක අනිවාර්යයි නේද? ඉතින් එක්කෝ 4 වැටේවි එක්කෝ 4 වැටෙන එකක් නැහැ. එච්චරයි. ඒක අනිවාර්යෙන් වෙනවා. ඔය කියන කාරණේ අනිවාර්යෙන් වෙනවා. එක්කෝ වැටෙනවා එක්කෝ වැටෙන්නේ නැහැ. ඒතොර ඒ කියන සිද්ධිය අනිවාර්යයි නේද? ඒ කියන්නේ එතනට අදාළ සම්භාවිතාව කීයද? එකයි නේද? එතනට අදාළ සම්භාවිතාව අනිවාර්යෙන් වෙනවනේ. ඒ කියන්නේ එතනට සම්භාවිතාව එකයි නේද? එහෙමනම් වෙන්න තියෙන හැකියාව 6න් පංගු 1 නම් ඉතුරු ටික නේද නොවෙන්න පුළුවන් හැකියාව. ඉතුරු ටික නේද නොවෙන්න පුළුවන් හැකියාව. ඉතින් මුළු හැකියාව එකයිනේ. වීම හෝ නොවීමේ මුළු හැකියාව එකයි. එහෙනම් මේ මුළු හැකියාවෙන් වීමේ හැකියාව අඩු කරා මුළු හැකියාවෙන් වීමේ හැකියාව අඩු කරා. එතකොට එන්නේ මොකක්ද?
නොවීමේ හැකියාව. ඒ විදිහට අනිත් පැත්තට හිතන්නත් පුළුවන්. මුළු හැකියාවෙන් නොවීමේ හැකියාව අඩු කරොත් වීමේ හැකියාව එනවා. වීමේ හැකියාව එනවා. හරිද? පැහැදිලිද? ඔන්න ඕක තමයි අපි එකෙන් අඩු කරන්න හේතුව. එක කියන්නේ සම්පූර්ණ හැකියාව, මුළු හැකියාව. ඒ මුළු හැකියාවෙන් ඒ කියන සිදුවීමට තියෙන ඉඩ ප්‍රස්තාව අයින් කරොත් මුළු හැකියාව එකයි. ඒ මුළු හැකියාවෙන් වෙන්න පුළුවන් හැකියාව අඩු කරොත් ඉතිරි වෙන්නේ මොකක්ද? නොවීමේ හැකියාව. ඩෑෂ් එක. ඒක තමයි එකෙන් අඩු කරන්න හේතුව. ඒ නිසා තමයි ඕගොල්ලෝ මට ටක් ගාලා කිව්වේ වීමේ හැකියාව 5න් 2 නම් නොවීමේ හැකියාව 5න් 3යි කියලා. ඒක ඔයගොල්ලන්ට නොදුනොත්ම එනවා දැන්. ඇයි? මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ? 5න් 2ක් අඩු කරා. 5න් 2ක් අඩු කරා. අන්න එතකොට 5න් 3ක් එනවා. එතකොට අර 5න් 5 කියන්නේ වෙන මුකුත් නෙවෙයි යන්නේ 1 කියන එක. හරි නේද? 5න් 5 කියන්නේ අර මුළු හැකියාව. ඒ කියන්නේ සම්පූර්ණ එකක් කියන එක. හරි ඕනෑම සිදුවීමක ඔන්න ওই කාරණේ තමයි තියෙන්නේ. හරි ඕගොල්ලෝ එක්ක O level සමත් වේවි එක්ක ඕගොල්ලෝ O level අසමත් වේවි. ඒක අනිවාර්යයි. හරිද? ඕගොල්ලෝ O level සමත් වේවි. ඕගොල්ලෝ විභාගෙ ලිව්වොත් ඒක තමයි පරීක්ෂණය. ඕගොල්ලෝ විභාගෙට මුහුණ දෙන එක තමයි පරීක්ෂණය. ඒකේ වෙන්න පුළුවන් එක්ක ඕගොල්ලෝ විභාගේ සමත් වේවි එක්ක ඕගොල්ලෝ විභාගේ අසමත් වේවි. ඒක අනිවාර්යයිනේ. එතකොට ඕගොල්ලෝ විභාගයේ සමත් වෙන්න තියෙන හැකියාව 75 නම් ඕගොල්ලෝ අසමත් වෙන්න තියෙන හැකියාව කොච්චරද? සමත් වෙන්න තියෙන හැකියාව 75 නම් අසමත් වෙන්න තියෙන හැකියාව කොච්චරද? හරිද? නෑ පරීක්ෂණයට මූණ දෙනවා. විසඳු කල්පනා කරන්න ඊට කලින් පරීක්ෂණ. මම කියන්නේ මූණ දෙනවා ඕගොල්ලෝ. ඒක පරීක්ෂණය. ඕගොල්ලෝ විභාගෙ ලියනවා. ඒකෙන් වෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවාද? එක්ක සමත් එක්ක ඕගොල්ලෝ අසමත්. සමත් වෙන්න පුළුවන් හැකියාව ඕගොල්ලෝ 75ක් තියෙනවා නම් ඕගොල්ලන්ට අසමත් වෙන්න හැකියාව තියෙනවා අන්න 125. 125. ඕක තමයි ඇත්තටම මම මේ අනුපූරක සිද්ධිය කියලා ඕගොල්ලන්ට මම මේ පැහැදිලි කරේ. තේරුණාද? ඕක තමයි කාරණේ. ඔන්න මූලික સિદ્ધාන්ත කොටස් ටික අවසන්. දැන් අපිට තියෙන්නේ වඩා රසවත් කොටස හෙට දවසේ තුල ඉගෙන ගන්න. හරිද? මුලින්ම අද දවසේ කරපු ටිකෙන් කරලා තියන්න 30.1 අභ්‍යාසය කරලා තියන්න. ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙන එක නැති වෙයි ටික කරන්න 30.1 කරලා තියන්න. හරිද? හෙට උදේ සාකච්ඡාව ටක් ගාලා ටික කරලා ඊළඟ කොටසට යන්න උත්සාහ කරමු. ඊට පස්සේ කොටස තමයි වඩා රසවත් කොටස තියෙන්නේ. ඔන්න දැන් අපේ સિદ્ધාන්තමය කොටස් ටික නම් ඔන්න අදින් අවසන් වුණා. හරි ඊට පස්සේ තියෙන්නේ අපිට හදන්න තමයි. නියඳ අවකාශයේ නිරූපණය කරන ආකාර දෙකක් ගැන ඉගෙන ගන්න ඇති. ඒක වඩා රසවත් වේවි. සමහරක් විට ඉගෙන ගත්ත කට්ටිය දැන් දන්නවා ඇති. ඒකේ රසවත් බව කොච්චරද කියලා. ඒක අපි ඊට පස්සේ බලමු. හරි කලබලයක් නැහැ. මේ සැරේ වැඩ ටික පාඩුවේ කරගෙන යමු. හරිද? එහෙනම් අදට වැඩේ මෙතනින් නතර කරන්නම්. අනුපූරක සිද්ධි, අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි, සරල සිද්ධි, සංයුක්ත සිද්ධි, හරි සිද්ධි දෙකක මේලය, සිද්ධි දෙකක ඡේදනය ඔය ටික නැවත පොඩ්ඩක් බලලා හෝම්වර්ක් එක පටන් ගන්න. හරි ඔය කිව්ව අද සටහන නැවත පොඩ්ඩක් බලලා හෝම්වර්ක් එක වැඩ ටික පටන් ගන්න. උපරිම උත්සාහය දරමු. සම්භාවිතා කොටස හෙට දවසේ හෝ ලබන අඟහරුවාද වෙද්දී අවසන් කරගන්න. හරිද? ඒතරම් ප්‍රයෝජනයක් ගන්න නැති කියලා අද දවසේ මේ පැය දෙකේදී කට්ටිය ටිකක් විතර එපා වෙන්නේ නැති ගොඩක් විතර ලියන්න සිද්ධ වුණා. මටත් එක මේක නැවත නැවත කියවලා මටත් එපා වුණා. හරිද? හරි. හම්බෙමු වුණා ඊළඟ දවසේ හෙට දවසේ වැඩ ටික කරලා තියන්න. හරිද? හරි. එහෙනම් හැමෝටම ආයිබෝවන්. හරි පරිස්සමින් ඉන්න. එහෙනම් බුදු සරණයි කොහොමද?